අට කතාවත් අනුසාරයෙන් එන නිදාන කතාවත් සහිතව විස්තර කරගත්තා. කුමන හේතුවක් නිසාද මේ නිදාන කතාව තුළ මේ පුන්නම සූත්‍රය ඇති වෙන්න හේතු වුණ හාමුදුරුවෝ 69ක් අර බුදුරජාණන් වහන්සේ ළඟට ගියපු කතා වස්තුව පිළිබඳව. එතනදී තෙරුන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. මේ සූත්‍රය මේනවා කියලා අපි මතක් කළා. සංයුත්ත නිකායේ තියෙනවා මහා පුන්නම සූත්‍රයක්. ඒ පුන්නම සූත්‍රයයි මජ්ක්‍ධිම නිකායේන මහා පුන්නම සූත්‍රයයි දෙකම එකම සූත්‍රයේ තමයි තැන් දෙකක සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ එකම කාරණා ටික එකම විදිහට සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට මේ පුළුවන් නම් කෙනෙක් සංයුත්ත නිකායේ අටුවාව අරගෙන බලන්න ඒකේ නිදාන කතාව කොහොමද කියලා, ඒ පුන්නම සූත්‍රය කොහොමද දෙන්නේ කියන එක. එතකොට මේ එතනදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසීමක් කරනවා එක හාමුදුරු කෙනෙක්, භික්ෂුන් වහන්සේ නම. අට කතාවේ කියනවා ප්‍රශ්න විමසන භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. තමන් එක්කගෙන ගියපු බුද්ධ වේනෙය නැතිනම් බුදුරජාණන් වහන්සේ විසින් හික්මවිය යුතු 69ක් එක්කන් ගියා. ඒ 69ට අදහස් වුණ පරිදි තමයි මේ ශ්‍රීනාස්රව රහතන් වහන්සේ මේ ප්‍රශ්න විමසීම කරන්නේ. තමන් වහන්සේට දැනගන්න නෙමෙයි, තමන්ගේ ශිෂ්‍යයන්ට දැනගන්න අවශ්‍ය කාරණා ටිකයි විමසීමක් කරන්න කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ගැන කරපු විමසීම අපි කතා කළා. ඉමේනුකෝ බන්තේ පංච උපාදානස්කන්ධා, ස්වාමීනි මේ ටිකද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කියලා. රූප උපාදානස්කන්ධ, මේ ටික පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ කිම් මූලකා, කුමක් මූලික කරගෙනද පංච උපාදානස්කන්ධය පවතින්නේ? පංච උපාදානස්කන්ධය ඡන්ද මූලික කරගෙන පවතිනවා, ඡන්දයේ කැමැත්ත මූලික කරගෙන පවතිනවා කියන එක අපි කතා කළා. ඊට පස්සේ තං ඒවනුකෝ බන්තේ උපාදානං තේ පංච උපාදානස්කන්ධා උදාහු අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානං. පංච උපාදානස්කන්ධයමද උපාදානේ නැතිනම් පංච උපාදානස්කන්ධයේ වෙන්ව වෙනමම උපාදානයේ පවතිනවද කියන එක කතා කළා. එතකොට පංච උපාදානස්කන්ධයම උපාදානයි නොකිය, පංච උපාදානස්කන්ධයෙන් වෙනම උපාදානයි නොකිය. යම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි චන්දරාගයක් තියෙනවා නම් මේ චන්දරාගයේම එහි උපාදානයයි කියන එක කතා කළා. නකෝ බික්කු තං ඒව උපාදානං තේ පංච උපාදානස්කන්ධා, මේ පංච උපාදානස්කන්ධයම උපාදාන වෙන්නේ නෑ. අපි කතා කළා විපාක වශයෙන් මේ කය සවිඥානික කරන පැත්තකුත් තියෙනවා කියලා. එතකොට උපාදානය කියලා කියනවා නම් ඒ අවස්ථාවේදීත් උපාදානය පනවන්න වෙනවා. ඊට පස්සේ නාපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානං, පංච උපාදානස්කන්ධේ පහළ වෙලා පහළ වුණ පංච උපාදානස්කන්ධයට වෙනමම උපාදාන කරනවා නෙමෙයි කියන එකත් කිව්වා. යෝකෝ බික්කු පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ තන් තත්ත උපාදානං, මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහිම ඒ සිතේ යම් චන්දරාගයක් යෙදෙනවා නම් මේ චන්දරාගයටම තමයි උපාදානය කියලා කිව්වේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යෙදෙන චන්දරාගය වෙනයි, පංච උපාදානස්කන්ධය වෙනයි කියන කාරණාව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් පස්සේ වෙනම ස්කන්ධ ටිකකින් චන්දරාගය ඇති කරගන්නවා කියලා නෙමෙයි කියන්නේ. පංච උපාදානස්කන්ධයේම ඒ කෙරෙහිම යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ මොහොතේ ඒ ටික තමයි උපාදානය. මේ ස්කන්ධ ටික උපාදානය කියන්නේ නැහැ කියන එක. ශ්‍රියාපන බන්තේ පංච සුපාදානස්කන්ධේසු චන්දරාග වේමත්තතා, මේ චන්දරාගයේ වේමත්තතාවයක් තියනවද කියලා අහනකොට සියා බික්ඛූති, බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණ තියෙනවා. අනාගතෙන් තමයි බුදුරජාණන් වහන්සේක විමසන්නේ. ඒව රූපං සියා ඒව රූපං අනාගත මද්ධානම්, මම මෙබඳු ස්වરૂපයත් එක් වේවා, මෙබඳු විදිහට මාවපත් වේවා, මෙබඳු වේදනා සංඥා සංඛාර විඥානයත් එක් වේවා කියලා අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම්, ප්‍රනිධියක් තියෙනවා නම්, බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ තමයි චන්දරාගයේ වේමත්තතාවයේ තියෙන්නේ. ඒ කියන්නේ අතීතෙන් නොපෙන්නා, වර්තමානෙන් නොපෙන්නා අනාගතය ගැන පෙන්වන්නේ අපි හැම වෙලාවකදීම අරමුණු කරන්නේ අනාගතය නිසා. අරමුණු කරන්නේ අනාගතය කිව්ව එක වර්ධිවට ගන්න එපා. මේ
අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙන්නේ අනාගතයට. මම ඊයේ මෙහෙම වුණොත් හොඳයි කියලා අපිට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නේ. අපිට ඇති වෙන්නේ අනාගතයට මට මෙබඳු විදිහට මටපත් වෙන්න පුළුවන් නම්, මෙබඳු ස්වභාවයකටපත් වෙන්න පුළුවන් නම්, මෙබඳු වේදනාව ලැබෙනවා නම් හොඳයි කියන අදහසක් තමයි අපිට ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් මම කුටියට යනවට කැමැත්ත ඇති වෙන්නේ. එතකොට මම කුටියට යනවට කැමැත්ත ඇති වෙනවා මිසක ගියපු දෙයක් ගැන හිතලා අපි ඒකට අලුතෙන් ආයෙ කැමති වෙනවා කියන දේ යෙදෙන්නේ නැහැ. මොකද ඒක ඉතුරු නැතුව ගියපු දෙයක් නේ. ප්‍රනිදියේ යෙදෙන්නේ, ප්‍රාර්ථනාවේ යෙදෙන්නේ අනාගතය ගැන. එතකොට චන්දරාග වේමත්තතාවයේ යෙදෙන්නේ ඒ අනුව අනාගතයට මම මෙබඳු ස්වභාවයකටපත් වේවා කියලා යෙදෙන දෙයත් එක්ක. ඒ කියන්නේ ඒක අර මහා බලාපොරොත්තුවම නෙමෙයි අපි අනාගතය ගැන තියෙන ස්වභාවයම තමයි. කියන්නේ කුටියට යනවා කියනකොට මම මේ පුද්ගල බව කෙලින්ම කුටිය දකින්නෙක් වේවා කියන එකනේ අපේ තියෙන්නේ. යනකොට කුටිය දකින්නෙක් වේවා කියන සංඥාව තමයි තියෙන්නේ. ඒකට ක්ෂණයකටම ලං කරගන්නකෝ ඕක. අපි කුටියට යන එක ගත්තාම හෙට දවසක ගත්තාමත් මේ ක්ෂණයකදී ගත්තා. අපි ඊළඟ මොහොත ගැන යම් ප්‍රනිදියක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක තමයි චන්දරාගයේ තියෙන වේමත්තතාවය. මේ වෙනස් වෙන බව. කිත්තාවතාපන බන්තේ කන්දානං කන්දාදි වචනං ස්වාමීනි මේ ස්කන්ධයන්ගේ ස්කන්ධයයි යන අදි වචනේ පැනවීම කොතකින්ද සිද්ධ වෙන්නේ කියලා අහනවා. යංකින්චි බික්ඛු රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා අයං රූපක්ඛන්தோ. එතකොට ඒකත් අපි කතා කළාම නේ. රූපස්කන්ධය පිළිබඳව විග්‍රහ කරනවා. අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ධ ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන මේ රූප ටික පිළිබඳව. ඒක අපි කතා කළා විභංග ප්‍රකරණේ ආශ්‍රය කරගෙන. ඒ කියන්නේ මේ ඒකෙන් මම මතක් කළේ අපහු අපිට රූප කාණ්ඩෙම හරිනම් මෙතනට බහලන්න වෙනවා. ඒ කියන්නේ සූත්‍රයක අර්ථය ගන්නකොට අපිට ඒ සූත්‍රයේ අර්ථය ගැනීමේදී දැන් මෙතන රූපස්කන්ධයයි ගැන කියන පැනවීම කළා රූපස්කන්ධය ගැන කතා කරනකොට දැන් මෙතන උපාදානස්කන්ධයෙන් මුලින් ඇහුවේ දැන් මෙතන කතා කරන්නේ පිරිසුදු ස්කන්ධ ටික ගැනනේ. ඒකට ස්කන්ධ ටික ගැන ස්කන්ධ ප්‍රඥප්තිය ගැන කතා කරනවා නම් අපිට දැන් රූපස්කන්ධේ නම් රූප කාණ්ඩේම කතා කරන්න පුළුවන්කම තියෙනවා රූපස්කන්ධේ ප්‍රඥප්තියට රූපස්කන්ධේ පැනවීමට. සුත්තන්ත භාජනීය කොටසදී තමයි හැම වෙලාවකදීම මේ අතීත අනාගත පච්චුප්පන්න මේ 11 සදෑරුම් රූපේ පිළිබඳව කතා කරන්නේ. එතකොට අභිධම්ම භාජනීයට ගියාට පස්සේ ඒක විදේන රූප සංගහෝ දුවිදේන රූප සංගහෝ කියලා ඒ රූපේ ධර්මතාවයේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා විග්‍රහ කරලා දෙනවා. එතකොට එතනදී අතීත රූප අනාගත රූප කතාවකින් තොරව සම්පූර්ණම අතිරූපං උපාදා සහ අතිරූපං නෝඋපාදා කියන මෙන්න මේ වගේ ප්‍රභේදයක් යටතේ නැත්නම් සබ්බානූපන්න හේතුව හේතුකම් වගේ ඒ වගේ ධර්මතාවයක් විදිහට පෙන්වන දෙයක්. කොටිම කියනවා අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට එතනදී රූපය විග්‍රහ කරනවා. මෙතනදිත් රූපස්කන්ධය කියලා කියනකොට සමස්තයක් වූ ඒ කියන්නේ දැන් අතීත රූපය අපි විදර්ශනා කරනවා. අනාගත රූපය දැන් තුන් කාලයේ විදර්ශනා කරනකොට අතීත රූපය විදර්ශනා කරනකොට යම් අතීත රූපයක් තියෙනවා නම් අතීත රූපයේද ස්වභාවය අර රූපස්කන්ධය පිළිබඳ කතා කළ ප්‍රඥප්තිය ඒ ධර්මතාවයේම මිසක වෙනත් දෙයක් නෙමෙයි. අතීත උවන්සලා එන කුටිය ගැන යම් දැක්මක් තියෙනවා නම් දැන් කුටිය අතීත රූපයක් විදිහටනේ කතා කරන්නේ. ඒකට ඒ කුටිය කියලා කතා කරන අතීත රූපය කියලා කතා කරන එක දැන් මේ වෙලාවේදී අපි අරමුණු කළා අරමුණු කරන්නේ මේ වෙලාවේ තියෙන හිත ඒක පසකින් තැබේවා ඔබ වහන්සේලාට ඒ ගැන බලනවා නම් බලන්න වෙන්නේ අතීතයට ගිහිල්ලා ඒ වෙලාවේ ඇහැට පතිත වුණ අනාත්ම වර්ණ සටහනට කුටිය කියලා හදාගත්ත කමනේ බලන්න වෙන්නේ. එතකොට වර්ණ සටහන පතිත වුණ බව තමයි එතන තිබුණු යථාර්ථය. එතකොට ඒක තමයි රූපස්කන්ධයේ ස්වභාවය. හැබැයි දැන් ඒක අතීතයි යන සංග්‍රහයට ගිහිල්ලා තියෙනවා. අනාගතයේදී හැදෙන දෙයක් පිළිබඳව මේ ගොඩනැගිල්ල අනාගතයට හැදෙනවා නම් හැදෙන ගොඩනැගිල්ල පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා අනාගත රූපයක්. තාම ඉපදිලා නැහැ. හැබැයි ඒක දකින්නවා නම් අනාගත රූපයක් කියලා අපි හිතෙන් මවාගෙන මේ විදිහේ බිත්තියක් එන මේ විදිහේ ශාලාවකුයි මෙතන තියෙන්නේ කියලා අපි හදාගෙන දකින්නවා නම් යම් දෙයක් ඒකද ඒ මොහොතේ ඇහැ ඉපදුනහම වර්ණ සටහනක් පතිත වෙලාම අනාත්ම විදිහටම පැමිණෙන දෙයක් මිසක
දානශාලාව වූ රූපයක් එතන හැදෙනවා, විහාරයේ වූ රූපයක් හැදෙනවා නෙමෙයි. එතකොට රූපස්කන්ධයේ පැනවීම කරනවා නම් යම් තැනක ඔය ප්‍රඥප්තියෙන්ම කළ යුතුයි මිසක අතීතේ කුටිය තිබ්බයි යන ගණයෙන් කතා නොකළ යුතුයි. කුටිය යෙදෙනවා කියන තැනින් කතා කරනවා නම් ඒක සාසව උපාදානීය කියන මට්ටම. පැහැදිලිද කියන එක? දැන් කන්ද සූත්‍රය ගන්නකො. කන්ද සූත්‍රයේදී පැහැදිලි කරනවානේ ස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් ගැන බෙදනකොට ස්කන්ධය රූපස්කන්ධය මොකද්ද කියලා අහුවම මේ ටිකමනේ විස්තර කරන්නේ. එතකොට රූප උපාදානස්කන්ධය මොකද්ද කියලා අහුවත් මේ ටිකම විස්තර කරලා අන්තිමේටම කියනවානේ මේ සාස්වා උපාදානීය. ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ රූපේ. එතකොට මේ ශාස්ත්‍රව උපාදානීය වුණේ ස්කන්ධය කියන මට්ටමෙන් නෙමෙයි නේ. ස්කන්ධය හැම වෙලාවකදීම මේ ධර්මතාව ටික විතරයි. එතකොට සාස්වා උපාදානීය කියන එකෙන් යෙදෙන්නේ මනස පැත්තත් එක්ක යෙදෙන පැත්ත. ආශ්‍රව සහිතව ආශ්‍රව වලින් අරමුණු කරන මට්ටම. උපාදානයෙන් අරමුණු කරන මට්ටම. එතකොට එතන කුටිය හදා ගන්න තැන. වර්ණ සටහන කියන දේ කුටියේ තිබුණේ නැහැ. ඒක ස්කන්ධේ, රූපස්කන්ධේ. ඒක දැන් අතීත වෙන්න පුළුවන්. හැබැයි ඒක රූපස්කන්ධේ. හැබැයි සාස්වා උපාදානීය කියනකොට උපාදානස්කන්ධ ප්‍රඥප්තියක් ගැන කතා කරනවා නම් එයාට කතා කරන්න වෙන්නේ කුටියක් ගැන. ඇති දෙයක් ගැන. වර්ණ සටහනෙන් ඔබට කියපු, ඒ කියන්නේ වර්ණ සටහන ඇති තැනක හදාගත්ත දෙයක් ගැන තමයි එයාට කතා කරන්න වෙන්නේ. ඒ දෙක පැහැදිලිද? ඒ කියන්නේ ස්කන්ධ සහ උපාදානස්කන්ධය යන දෙයක් කතා කරනවා නම් මේ දෙක එක තැනින් නෙමෙයි. දැන් අපිට හම්බෙන්නේ වචන ටික එකම වුණාට රූපස්කන්ධය ගැන කතා කරන මොහොතක් තියෙනවා නම් එතන කතා කරන්නේ හැම වෙලාවකදීම ධර්මතාවයක් විදිහටම. සත්ව පුද්ගල ආත්ම භාවයන්ගෙන් තොර පිරිසුදු මට්ටමක් විදිහටම කතා කරන්න ස්කන්ධ යන ප්‍රඥප්තිය හැම වෙලාවකදීම. උපාදානස්කන්ධය ගැන කතා කරනවා නම් ඒක චන්දරාගයේ සහිත මනසකින්ම සාසව උපාදානීය වුණ මට්ටමකින්ම කතා කරන්න. එතකොට එතන යෙදෙන්නේ ඇති බවට ගත්ත දෙයක්මයි. තියෙනවා කියලා තියෙන බවට ගත්ත තැනකින්ම තමයි එතන හැම වෙලාවකදීම යෙදෙන්නේ. එතකොට ඒ අර්ථය තමයි මෙතන මේ කතා කරන්නේ. ඒකයි විභංග ප්‍රකරණේ රූප ස්කන්ධ විභංගයේ විස්තර කරනකොට එතනදිත් ওই කාරණාවම පැහැදිලි කරනවා. සුත්තන්ත භාජනීය කොටසදී මේ කියන විදිහට තමයි විග්‍රහ කරන්නේ. ආපහු අභිධම්ම භාජනීය කොටසට ගියපු ගමන්ම ධම්මසංගණීය රූපකාණ්ඩ විස්තර කරන සබ්බන් රූපන් හේතු අහේතුකම් කියන විස්තරයම තමයි එතනදිත් පැහැදිලි කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහටම ඒ ප්‍රඥප්තිය කරනවා. එතනදී අපි කතා කළා අතීත විගත රූපය ගැන කතා කළාට වේදනාව ගැන කතා කරනකොට වේදනාව ගැන ඒ පරයයන් දත යුතුයි කියලා. ඒ කියන්නේ කුසල වේදනාවට දැන් දුර ළඟ කතා කරනවා නම් කුසල වේදනාවේ දුර ළඟ බවක් නැහැ. මනසේ ඇති වෙන වේදනාවේ දුර ළඟ බවක් ඇත්තේ නැහැ. එතකොට කුසල අව්‍යාකෘත වේදනාව අකුසල වේදනාවට දුරයි. ඒ දෙක දෙකක්. එතකොට දුරේ රූපේ සහ දුරේ වේදනාව සහ මේ ළඟ වේදනාව ගැන කතා කරනකොට ඒ වේදනාවට ඒ වේදනාව දුර පැත්තෙන් කතා කරන්නේ. අකුසල වේදනාවට කුසල වේදනාව දුරයි. කුසල හේතු යෙදෙන තැන වේදනාව දුරයි. එතකොට ඒ පරයයන් ඕනේ වේදනාව බෙදාගෙන කතා කරන්න. සංඥාවත් එහෙමයි, සංඛාරයත් එහෙමයි, විඥානයත් ඒ විදිහමයි. ඒක පැහැදිලිනේ. කෝනකෝ බන්තේ හේතුකෝ පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතුකෝ පච්චයෝ වේදනක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතුකෝ පච්චයෝ සංඥක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතුකෝ පච්චයෝ සංඛාරස්කන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතුකෝ පච්චයෝ විඥානක්ඛන්දස්ස පඤ්ඤාපනාය. ඊට පස්සේ අහනවා ස්වාමීනි මේ රූපස්කන්ධයේ පැනවීම කරන්න කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය? වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානයේ පැනවීම කරන්න කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය කියලා අහනවා. චත්තාරෝකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය. මහන සතර මහා ධාතුව හේතුයි සතර මහා ධාතුව ප්‍රත්‍යයයි රූපස්කන්ධයේ පැනවීම සිද්ධ කරන්නේ. සතර මහා ධාතු හේතුයි සතර මහා ධාතු ප්‍රත්‍යයයි කියනවා නම් හැම වෙලාවකදීම සතර මහා ධාතුව එකතු වුණ තැනක තමයි රූපස්කන්ධය කියන ප්‍රඥප්තියට යන්නේ, රූපස්කන්ධය කියන පැනවීමට යන්නේ. එතකොට උපාදානස්කන්ධය ගැන අහනකොට කියපු එක ඔබ වහන්සේලාට මතක ඇති.
ඡන්ද මූලකා කුමක්ද මූලික කොට තියෙන්නේ? ඒක ඡන්දේ මූලික කරගෙනයි තියෙන්නේ. ස්කන්ධය ගැන අහනකොට කතා පැහැදිලි කරන්නේ මහා භූතය කියන කාරණාව හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන තමයි රූපස්කන්ධයේ පැනවීම කරන්න කියන එක. එතකොට මෙතනදී අට කතාව තුල පැහැදිලි කරනවා කන්දාදි වචනන්ති කන්දානං කන්දපන්නත්ති කිත්තකේන හෝති इति පුච්චති. ස්කන්ධයන්ගේ ස්කන්ධ කියන පැනවීම කොතකින්ද සිද්ධ වෙන්නේ කියලා අහනවා. එතකොට මේ මහා භූතා හේතුති. එතකොට දැන් මෙතන කිව්වා මහා භූතේ හේතුයි මහා භූතේ ප්‍රත්‍යයයි රූපස්කන්ධේ පනවන්නේ. තයෝ කුසල හේතුති ආදුසි හේතු වොත්තෝ. හේතු කීයක් අපි කතා කළාද? හේතු 9යි. 9 හේතු. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ, අව්‍යාකෘත අලෝභ දේශ මොහ. හේතු 9යි කතා කළේ. ඒක දැන් සතර මහා ධාතු හේතුවක් හැටියට අපි කතා කළේ නැහැ. එතකොට ඒක මේකෙදි කියනවා කුසල හේතුති ආදීසු හේතු. ඒ කුසල හේතු ආදීෙහි තියෙන්නේ හේතු. ඒවා හේතු ධර්මතා හේතු හැටියට ගන්න දේවල්. උත්තෝ. අවිජ්ජා පුඤ්ඤාවි සංඛාරාදීනං සාධාරණත්තා සාධාරණ හේතු. එතකොට අවිජ්ජා පුඤ්ඤාවි සංඛාර ආදියට සාධාරණත්තා සාධාරණ හේතු. ඒ හේතු උපකාර වෙන්නේ අවිද්‍යාවට පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආදීන්ට හේතු වෙන නිසා ඒ වලට තමයි ඒ හේතු සාධාරණ වෙන්නේ. නාම ධර්මතා පැත්තෙන් තමයි ඒ හේතු ටික සාධාරණ වෙන්නේ. කුසලා කුසලං අත්තතෝ අත්තනෝ විපාක දානේ උත්තම හේතු. එතකොට කුසල අකුසල ධර්මයන්ට විපාක දෙන පැත්තෙන් ඒ වලටම කියනවා උත්තම හේතු කියලා. සාධාරණ හේතු කියනවා අර දේවල් වලට නාම ධර්මතා ටිකට සාධාරණ වන අර්ථයෙන් සාධාරණ හේතු කියනවා. කුසල අකුසලයන්ට මූලිකත්වයේ ගන්න නිසාම උත්තම හේතු කියලා කියනවා. ඉද පච්චේ හේතු අදිප්පේතෝ. එතකොට හේතු කියනකොට හේතු කාරණා තුනකට බෙදලා මේ කියන්නේ සාධාරණ හේතු, උත්තම හේතු සහ පච්චය හේතු. එතකොට මෙතන පච්චේ හේතු අදිප්පේතෝ කියලා කියන්නේ මෙතනදී කියන්නේ පච්චේ හේතු කියන කොටසෙන් මහා භූත ප්‍රත්‍යයයි කියනකොට හේතුයි කියලා කියනකොට අර නව හේතු කියන එකට මේ පච්චේ හේතු ටික අයිති වෙන්නේ නැහැ. තත්ත පටවි ධාතු මහා භූතා ඊතරේසං තින්නම් බුතානං උපාදාය රූපස්සච පඤ්ඤාපනාය දස්සනත්තාය හේතු චේව පච්චයෝච එවං සේසුතු යෝජනාය වේදිතබ්බා. දැන් අටුවා ප්‍රතික්ෂේප කරන්නේ නැත්te ඔය වගේ කාරණා සම්බන්ධව ඉදිරිපත් කරන දේ නිවැරදි. ඒ කියන්නේ දැන් මෙතන කියන අට කතා ඒ කියන්නේ මේක ඇයි පච්චේ හේතුව කියලා කියන්නේ. දැන් ඔය විග්‍රහය අපිට සූත්‍රයෙන් ලැබෙන්නේ නැහැ. ඔක දැන් බෙදලා මෙතන මේ හේතු ටික නෙමෙයි මේ හේතු නොවෙන්නේ මේ හේතු සාධාරණ මේ හේතු වල මේ ධර්මතාවලට. එතකොට පච්චේ හේතු කියලා කියනකොට පච්චේ හේතුව යෙදෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා මෙතනදී පැහැදිලි කරන්නේ. පච්චේ හේතු කියන තැනදී පඨවි ධාතුව හේතුයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවටයි හේතු වෙලා තියෙනවා පඨවි ධාතුව. මහ භූත ඒක රාශි වෙන තැනක පඨවි අනිත් තුනට එකතු වෙනවා. ආපෝව පඨවියට තේජෝට වායෝවට මේ උපකාර කරනවා. තේජෝව පඨවි ආපෝ වායෝ කියන ධාතු තුනට උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා. ඇයි මේ ටික ඒක රාශි වෙලා තියෙන්නේ? මේ ධර්මතා ටික ඔක්කොගෙම උපකාරයෙන් මිසක වෙනත් දෙයක උපකාරයකින් නෙමෙයි. පිටි ටිකකට වතුර ටිකක් දාලා ගුලියක් කරාට පස්සේ මේ පිටි ටිකට වතුර ටික දාලා කරපු ගුලිය එකතු වෙලා තියෙන්නේ අඤ්ඤමඤ්ඤ පැවැත්මක් නිසා. වතුර ටිකත් ඒ පිටි ඒ කලාප ටික එකිනෙකට කරන අඤ්ඤමඤ්ඤ පැවැත්ම නිසා තමයි එකතු වීම කරන්නේ. ඔය එකක් එකතු වෙන්නේ නැත්තම් එහෙනම් පිටිගුලිය කියන එක අවිද්‍යමානයි. ඒක විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මහා භූත කියන එක අපිට පේන්නේ අපි සතර මහා ධාතු කියලා කතා කරන්නේ මෙන්න මේ ගති ටික මේ ස්වභාව ටික එකතු වුණ තැනක මිසක මේ එකක්වත් මේකෙන් අයින් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට ධාතුව කියනකොට හැම වෙලාවකදීම ස්වභාව අර්ථයකින් දකින්න කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේකේ තියෙන මේ අවකාශයේ කොහේ හරි තියෙන ශක්ති විශේෂයක් ගිහිල්ලා පටවිය වුණු ශක්ති විශේෂයක් එකතු වෙනවා කියන තැනකින් නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ උපාදාය රූපයටත් හේතු වෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපය ගත්තොත් වර්ණ රූපයට හේතු වෙන්නේ මේ සතර මහා ධාතුව එකතු වුණ තැන. වර්ණ සටහනක් विद्यमान වෙන්නේ ගන්ධයක් රසයක් ස්පර්ශයක් विद्यमान වෙන්නේ මේ සතර මහා ධාතුව එකතු වුණ තැනක්. ඒ අර්ථයෙන් අරගෙන තමයි පච්චේ හේතු කියලා
කිව්වේ. මහ භූත හේතුයි කියන්නේ ඒක අපි කතා කළා රූපකාණ්ඩේ කතා කරනකොට මේ අසාධාරණ ඒ කියන්නේ මේ සාධාරණයි කියනකොට හැම වෙලාවකදීම හේතු එක පැත්තකට විතරක් සාධාරණව උපකාර කරනවා. නමුත් මෙතනදී හැම වෙලාවකදීම මහා භූතය කියන දේ වුණොන්ට උපකාර කරන අසාධාරණ එකකට විතරක් පැනවීමක් නැතුව. දැන් මහ පොළව උපකාර වෙනවා පොල් ගහටත් මේ වීර ගහකටත් හැදෙන්න එක සමානව උපකාර කරනවා. පොළවේ තිබුණේ නැහැ වීර ගහට දෙන්නේ වෙනත් ටිකක් මේකට දෙන්නේ වෙනත් ටිකක් කියන එක පොළවේ තිබුණේ නැහැ. ඒ නිසා ඒකට කියනවා අසාධාරණයි පොළව. අසාධාරණයි කියන එකෙන් මේ අපි සාධාරණ අසාධාරණකම නෙමෙයි. අසාධාරණයි කියන්නේ එතනදී එකකට විතරක් සාධාරණයක් නොකළ පොදුවේ පවත්තන එකට කියනවා අසාධාරණයි කියලා. අපි අසාධාරණ ප්‍රඥප්තිය යොදන්නේ මේ කෙනෙකුට අසාධාරණයක් වුණා කියන එකනේ. එතකොට අපි සාධාරණය ගැන කතා කරනකොට ඒකෙම තව කෙනෙක් අපි වෙන් කරලා අසාධාරණයකුත් තියෙනවා ඒකෙම. සාධාරණේ කතා කරනවා නම් කෙනෙකුට අපි සාධාරණේ ඉල්ලා සිටිනකොට තව කෙනෙකුට අසාධාරණයක් ඒකේ තියෙනවා. නමුත් මේක සමස්තය අසාධාරණයි. සාධාරණේ කතා කළොත් අසාධාරණේ අනිවාර්යයි. මේක සමස්තය අසාධාරණයි. එතකොට ආය සාධාරණයක් කතා කරන්න හේතු නෑ. එතකොට මහ පොළොව වගේ. ඒක කිසිමම ભેදයකින් තොරව ඒ පොල් ගහේ පොල් හැදෙන්නත් වීර ගහේ වීර හැදෙන්නත් දෙකටම සාධාරණ හේතු ටික යොදලා තිනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික. එතකොට ඒ අර්ථයෙන් දැනගන්න මේ හේතුව කියලා කියනකොට චත්තාරෝකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය. පස්සෝ හේතු පස්සෝ පච්චයෝ වේදනක්ඛන්දස්ස පඤ්ඤාපනාය. ස්පර්ශයේ හේතුයි වේදනාස්කන්ධේ පනවන්න ස්පර්ශයේ හේතුයි සංඥාඛන්දස්ස පඤ්ඤාපනාය සංඥාව පනවන්න ස්පර්ශයේ හේතුයි සංඛාරස්කන්දස්ස පඤ්ඤාපනාය. එතකොට මෙතනදී මේ කතා කරන තැන චත්තාරෝකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චයෝ කියලා කියන තැනදී මේ කතා කරන්නේ ඔක අපේ ජීවිතයේ පැත්තෙන් ගන්නකොට ඇහැට රූපේ පතිත වෙන අවස්ථාවක ඇහැ හදන්න හේතු වෙලා තියෙන හේතුව පැත්ත ගත්තොත් සතර මහා ධාතුව නිසා හදාගත්තු උපාදාය රූපයක්. සතර මහා ධාතුව හේතු වෙලා සතර මහා ධාතුව ප්‍රත්‍ය වෙලා තමයි ඇහැ හැදිලා තියෙනවා කියන ගණයට යන්නේ. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ඇහැ සතර මහා ධාතුව තමයි නියෝජනය කරන්නේ. එතකොට ඒ ඇහැ හදාගන්න එකට හේතුුනේ සතර මහා ධාතුව. ඒකයි උපාදා රූප කොටසදී චක්කායතනෙ කියන එක අපි කතා කළේ. උපාදා රූපේදී කතා කළේ. මතකයිනේ? මතක නැද්ද රූපකාණ්ඩේ? අතිරූපං උපාදා අතිරූපං නෝඋපාදා කියලා රූපකාණ්ඩේ කතා කරනකොට මේ මාතෘකාවේදී උපාදා රූපේ විස්තර කරනකොට ඉස්සෙල්ලම විස්තර කරන්නේ මේ ආයතන ටික ගැන. ඒකට චක්කායතනය. ඊට පස්සේ රූපායතනය. ඔය දෙකම උපාදාය රූපයක්. උපාදාය කියලා කිව්වේයි සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්නා නිසා ඒකට කිව්වා උපාදාය රූපේ කියලා. එතකොට මේ උපාදාය රූපේ හේතුනේ මොකකටද කොතෙන්ද මේ ඇහැ අපේ ජීවිතේ පැත්තෙන් ගත්තට පස්සේ මේ සතර මහා ධාතු උන රූපයක් එළියේ තියෙනවා කියන කාරණාවට නෙමෙයි මේ විග්‍රහය කරන්නේ. ඒ කියන්නේ රූපස්කන්ධයේ වූ රූපයක් එළියේ තියෙනවා කියන දේ කතා කරන්න නෙමෙයි මේ කියන්නේ. මේකේ මේ ලොකු අර්ථයක් අන්‍යෝන්‍යව ගන්න තියෙනවා. ඒක අර මේ සාමාන්‍යයෙන් කරුණු කාරණා විදිහට ගන්න එක නෙමෙයි මේ කතා කරන්නේ. මේක දර්ශනයක් විදිහට ජීවිතයට යෙදෙන පැත්තට ගත්තාම දැන් පළවෙනි ප්‍රශ්නේ බලන්න කෝණකෝ බන්තේ හේතු කෝ පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය. රූපස්කන්ධයේ පැනවීමට කුමක්ද ප්‍රත්‍ය කුමක්ද හේතුව කියලා අහනවා. එතකොට කියනවා මේ මහා භූතේ තමයි චත්තාරෝකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය. සතර මහා ධාතුව හේතුයි සතර මහා ධාතුව ප්‍රත්‍යයයි රූපස්කන්ධයේ පැනවීම කරන්න කියලා. එතකොට ඒකෙන් කතා කරන්නේ එකක් විතරක් වෙන් කරලා ගන්න එපා. සතර මහා ධාතුන රූපයක් එළියේ තියෙනවා. එක දිගට පවතින මේ සතර මහා ධාතු ඌ රූපයක් එළියේ තියෙනවා කියන කතාව කියන්න නෙමෙයි මේ කියන්නේ. දැන් ගොඩක් වෙලාවට යන්නේ මේ ගලවන්න බැරි එකක් විතරක් ගලවගෙන රූපේ තියෙනවා කියන්නේ ගොඩක් දෙනෙක් උත්සාහවත් වෙන්නේ.
රූපය හදාගත්ත තැන ස්කන්ධ අදි වචනේ පනවන්නේ කොතකින්ද කියනකොට ස්කන්ධ ටිකේ පැනවීම කරන්න හේතු ටික කියන තැනක අපිට සතර මහා ධාතු රූපේ විතරක් ගලවලා රූපේ එළියේ තියනවා කියන තැන කතා කරන්න බෑ මේකෙන්. මොකද අපි ඊටු ටිකක් කතා කරන්න ඕනේ. එතකොට ඒකෙදි කියනවා අනිත් ස්කන්ධ ටික පනවන්න තියෙන හේතු ටිකක්. අනිත් ස්කන්ධ ටික පනවන්න තියෙන හේතු ටික කියලා කිව්වේ පස්සෝ හේතු මේ වේදනාව සංඥාව සංඛාරය පනවන්න ස්පර්ශයේ හේතුයි. ඇහැ හැදුනා නම් රූපය හැදුනා නම් මේ අනාත්ම වර්ණ සටහන ඇහැට පතිත වෙනවා කියන එක අපි කතා කළා. එතකොට මේ ඇහැට පතිත වෙන තැන අපි කිව්වා පටිඝ සම්පස්සයක් කියලා. මේ රූපය ඇහැට ගැටෙන මොහොතේ පටිඝ සම්පස්සයක්. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංඛාරය කියලා කියනකොට එතන තියෙන්නේ පටිඝ සම්පස්සයක්. ගැටෙනවා. වර්ණ සටහන ඇහැට පතිත වෙනවා, ගැටෙනවා, තදට ගැටෙනවා. ගැටෙන නිසා තමයි ඒක පටිඝ සම්පස්සයක් කියලා කියන්නේ. ඒකට මේ පටිඝ සම්පස්සේ හේතුයි වේදනාව ඇති උනේ පටිඝ සම්පස්සේ නිසා. සංඥාව ඇති උනේ වේදනාව නිසා නේ පටිඝ සම්පස්සේ නිසා. සංඛාරය ඇති උනේ පටිඝ සම්පස්සේ නිසා. ඊට පස්සේ විඥාණයට හේතුව කොහොමද කියලා අහනකොට විඥාණයට කියන්නේ ස්පර්ශය කියන හේතුව විතරයි. විඥාණයට කියන්නේ නාම රූප හේතුයි. මේ කතා කරන්නේ ස්කන්ධ ටිකනේ. මේ කතා කරන්නේ ස්කන්ධ ටික. පංච උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි. ස්කන්ධයන්ගෙදී ස්කන්ධ පැනවීම කරනකොට හැම වෙලාවකදීම විඥාණයට නාම රූප ප්‍රත්‍ය වෙනවා. නාම රූප ප්‍රත්‍ය වෙනවා කියන තැනින් කියන්නේ ඇහැට රූපයක් ගැටෙන තැනකදී අපිට රූපස්කන්ධේ නැතුව වේදනා සංඥා සංඛාර ටික කතා කරන්න බෑ. ඒකට මේ ඇති වුණු ස්පර්ශය නිසා තමයි වේදනා සංඥා සංඛාර උනේ. හැබැයි ඔය ස්පර්ශය නිසා හැදුණු වේදනා සංඥා සංඛාර ටික නිසා අපිට විඥාණය කතා කරන්න බෑ. අර රූපය කතා කරන්නත් වෙනවා. ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානස්කන්ධස්ස පඤ්ඤාපනාය විඥානස්කන්ධේ පනවනවා. එතකොට ඔන්න ඔය අවස්ථාව තමයි පැහැදිලිවම ස්කන්ධ ටික පිරිසුදු අවස්ථාව හැටියට කතා කරන ස්කන්ධාදි වචනේ තියෙන්නේ. එතකොට මේ ස්කන්ධාදි වචනය ස්කන්ධයයි කියන පැනවීම ඔය ටික ඔබ වහන්සේලා ඔහොමම ගලපන්නකො අපි රූපකාණ්ඩේ කතා කරපු ඇහැ ගැන කතා කරපු පරියායට. ඇස රූපෙහි ගැටේ රූපෙහි ඇස ගැටේ කියලා කතා කරගෙන ගිහිල්ලා චක්කු සම්පස්සයක් තියෙනවා නම් මේක රූපේ. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් තියෙනවා නම් මේක රූපේ. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුණු සංඥාවක් තියෙනවා නම් මේක රූපේ. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුණු යම් සංඛාරයක් තියෙනවා නම් මේක රූපේ. චක්කු විඥානයක් තියෙනවා නම් මේක රූපේ. ඒ අවස්ථාවට තමයි රූපේ කියලා කියන්නේ. ඒකට ස්කන්ධය කියලා කියන්නේ මේ රූපය හදාගන්න පළවෙනිම තැන. ඇහැ පැත්තෙන් ගත්තොත් මේ රූපය අසුරු කරන මොහොත ගැන කතා කරනවා නම් ඔතෙන්ටම තමයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය ටිකම ගලපන්න කොහොමම අපි චර්යානානත් ඥානය කතා කරපු තැන එතනට දැන් පෙළට පෙළ ගලපනකොට එක තැනකටවත් මේක ප්‍රතිවිරුද්ධව යන්න බෑනේ. හැබැයි ඕකෙන් අපි රූපේ විතරක් ගලවලා පැත්තකින් තියලා කතා කළොත් රූපස්කන්ධය එළියේ තියනවා කියන එකෙන් කතා කළොත් එතකොට අපිට අනිවාර්යෙන් විපරීත වෙන අර්ථය අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකට අපි කොහොමද ඔක ගලපන්නේ? තේරෙනවද මේ කියන කාරණාව? ඒ කියන්නේ එළියේ රූපයක් ඇති බවට අපි ගන්න යනකොට වෙන දෝෂේ මම මේ කතා කරන්නේ. සතර මහා ධාතු රූපය මේ ස්කන්ධ පැනවීමෙන් එකක් විතරක් වෙන් කරලා අරගෙන එක කාරණාවක් විතරක් ගලවලා වෙනම කතා කරන්න යෑමෙන් සිද්ධ වෙන හානිය. දැන් රූපස්කන්ධේ රූපේ නැහැ කියනවා කියන එකෙන් අපිට ඔය බොහෝ දෙනෙක් කතා කරන්නේ රූපස්කන්ධය කියන කතාව අරගෙනනේ. රූපස්කන්ධේ විතරක් ගලවලා අරගෙන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද රූපස්කන්ධය කියන පැනවීම කරන්නෙම වේදනා සංඥා සංකාර කියන මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයත් සමගමයි රූපස්කන්ධය කියන පැනවීම කරන්නේ. එහෙම නැතිනම් රූපේ යන පැනවීමක් යන්නේ නැහැ. එනිසා මේ ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ තැනක්. මේ එකක් විතරක් ගලවලා පැත්තකට අරගෙන ඉවරලා මේකයි රූපේ කියලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අපි රූපේ නැහැ කියනවා කියන්නේ ගොඩක් දෙනෙක් චෝදනා කරනවානේ. අපි රූපේ නැහැ කියනවා. එතකොට ඒක ගන්නේ අමූලිකම මට්ටමින් ගන්න අය බොහෝ දෙනෙක්. ඒ කියන්නේ අමූලිකම මට්ටමින් කියන්නේ අපි මේ දානශාලාවක් නැහැ කියනවා, ගෙවලුත් නැහැ කියනවා, අම්මතාත්තත් නැහැ කියනවා කියලා. ඉතින් ඒක නම් බොහොම අමූලිකම මට්ටමක්. ඊටත් වඩා මෙහෙයි මේ අපි නැහැ කියන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතුව යන ප්‍රඥප්තියක් කරනවා නම් සතර මහා ධාතුව නැහැ. සතර මහා ධාතුව කියන තැනද
නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය කියන තැනින්ම විඤ්ඤාය වෙන ධර්මතාවයක් මිසක වෙනමම සතර මහා ධාතුව විතරක් අපිට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැනේ. අපි කිසිම ආයතනයකට නොගැටෙන ওই රූපේ දකින්න එහෙනම් හත්වෙනි ආයතනයක් තියෙන්න වෙනවා. ඇයි දැන් අපි රූපේ ගැන දකින්නේ යම් ආයතනයකට ගෝචර වෙච්ච දෙයක් නේ. එතකොට මේ ස්කන්ධය යන ස්කන්ධ ප්‍රඥප්තිය කරන්නේ නාමේ නැතුව නෙමෙයිනේ. නාම ධර්මතා ටික නැත්තම් යම් මොහොතක අපි කොහොමද රූපස්කන්ධය ගැන කතා කරන්නේ? නාම ධර්මතා ටික නැත්තම් අපිට කොයි වෙලාවකවත් රූපස්කන්ධය ගැන පැනවීමක් ප්‍රඥප්තියක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කිසිම විදිහකින්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තියෙනවා කියලා මේ ප්‍රඥප්තිය කිසිම කලක කළ හැකි දෙයක් නෙමෙයි. මොකද ඒක කරනවා නම් ඒක වරදක් ඇත්තට. මොකද ආයතනයත් එක්කම පවතින මේ ස්කන්ධ ප්‍රඥප්තිය කරන්නේ මෙතනින්. ඒ නිසා කතා කරන්නේ මේ කාරණාව තුළ. මේ අපිට ධම්මායතන පරියාපන්න වුණ රූප තියෙන්න පුළුවන්. හැබැයි එතකොට ධම්මායතනෙන් නියෝජනය කරලා තියෙනවා ධම්මායතන පරියාපන්න වුණ රූපේ. මේ අර්ථයෙන් එතකොට මනෝපටිච්ච ධම්මේච කියන තැනින් යෙදිලා තියෙන්නේ. ඒ හැරෙනකොට අපිට අනුප්පන්න රූපයක් විඤ්ඤාය වෙනවද කවදාවත්? අනුප්පන්න රූප කවදාවත් විඤ්ඤාය වෙන්නේ නැහැ. එතකොට අනුප්පන්න රූප විඤ්ඤාය වෙන්නේ නැහැ කියන එකේ ලොකු අර්ථයක් කියනවා. දැන් රූප කාණ්ඩේ කතා කරනකොට අපි වචනයක් කතා කරලා උප්පන්නන් කියලා. ඉපදුණු දෙයක් රූපේ. ඉපදුනා කියන එක කියන්නේ මේ ආයතන හටගත්තට පස්සේ මේ ගැටිලා මේ කාරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ තියෙන දෙයක් මිසක ඒ ටික නැතුව ඇති වෙන ධර්මතාවයක් නෙමෙයි. දැන් අපිට තියෙන කෙලෙසෙම අපේ පිටිපස්ස තියෙන එකනේ. අපිට තියෙන කෙලෙසෙම අපි ලෝකේ වටේට අපි නොදකින දේ තියෙනවා කියන එක. ඉතින් අවබෝධ කරගෙනත් අන්තිමේටම යන්නේ තියෙන තැනටම න ะ. ඔතන තමයි ওই ප්‍රතිපදාව ගොඩක් වෙලාවට වරද්දගන්නේ මේ දුක පිරිසිඳ දකින්නවා කියන තැනයි සමුදය ප්‍රහාණය කරනවා කියන තැනයි ඇත්තටම ගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. ඒ නිසා ගොඩ දෙනෙක් උත්සාහවත් වෙනවා මේ පංච උපාදානස්කන්ධය තියෙනකොට තණ්හාව නැතුව ඉන්න. ඒක තමයි ප්‍රතිපදාව පනවන්නේ. ඒකයි මෙතනින් පුංචි දශම වෙනස් වෙනකොට එහා පැත්තේ මුළු කරන ප්‍රතිපදාවම වෙනස් වෙලා තියෙන එකයි. ඇයි මේ ලෝකේ තියෙනවා හැබැයි ලෝකේ තියෙනකොට මම තණ්හාව නැතුව ඉන්නවා. ඒ ප්‍රතිපදාව තමයි ওই විදිහට ගියාම පනවන්න වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පනවන තැනදී ස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙලා නම් ඒකම තමයි එහි චන්දරාගය ඇති වෙලා තියෙන්නේ ඒකම. එමෙහි චන්දරාගය තියෙනවා නම් ඒකම එහි උපාදානය. එතකොට අපිට උපාදානය කියන මට්ටම යෙදුවේ පංච උපාදානස්කන්ධේ තියාගෙන වෙනමම උපාදාන නැතුව ඉන්න චන්දරාගය නැතුව ඉන්නවා කියන තැනකින් නෙමෙයි. දැන් අර්ථය ගලපන්නකො දැන් පංච උපාදානස්කන්ධය ගැන කියනකොට යම් පංච උපාදානස්කන්ධයක් තියෙනවා නම් එහි චන්දරාගයේම එහි උපාදානය කියනකොට අපිට ওই චන්දරාගය කියන කොටස විතරක් ගලවලා පැත්තකින් තියනවා නම් අපි මේ සූත්‍රයේ එහෙනම් කියන්නේ නැද්ද පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේ වෙනම එකක් පංච උපාදානස්කන්ධ වෙනම එකක් කියලා? හාමුදුරු ප්‍රශ්න අහනෝනේ පංච උපාදානස්කන්ධයේ එකක් චන්දරාගයේ තවත් එකක්ද කියලා අහනකොට ඒක ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ. යම් පංච උපාදානස්කන්ධයක් තියෙනවා නම් පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගයමයි උපාදානය කියනවා. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගයම නම් ඒහි උපාදානය වෙන්නේ. අපිට ওই චන්දරාගය විතරක් පැත්තකින් තියලා උපාදාන වෙනම තියාගන්න පුළුවන් නම් එහෙනම් අපි කියන්නේ කෙලින්ම චන්දරාගයයි උපාදානයයි වෙන් වෙන්ව තිබ්බ දෙකක් කියලානේ. ඇයි එකක් නැති කරලා එකක් තියන්න පුළුවන්කම තියෙන්නේ? ගහේ මුල අයින් කරලා උඩ කොටස තියන්න හදනවා වගේ දෙයක් නේ. ඔය කතා කරන්නේ චන්දරාගය විතරක් අයින් කරලා මේ ටික විතරක් ඉතුරු කරලා තියනවා කියන තැනක්. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි සමුදය සත්‍ය විතරක් ප්‍රහාණයට නොකිය දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි කිව්වේ ඒකයි. පිරිසිදු දකින්න ඕනේ. සම්පූර්ණ ප්‍රතිපදාම කෙනෙකුගේ වෙනස් වෙනවා ඒ කාරණාවෙන්. ඊට පස්සේ තණ්හාව නැති කරන ඕනම පිළිවෙලක් නිවන පැත්තෙන් අරගෙන යනවා. ඊට පස්සේ තමයි සම්පූර්ණම ගොඩනගන්නේ අර සත්ත්වවිසුද්ධිය පිළිවෙලට අපි වඩාගෙන යන්න ඕනේ කියන තැන. සමතේ වඩලා කෙලෙස් දුරු කරන්න තියෙන මේ විදිහට මේ ප්‍රතිපදාවෙන් තමයි කියන එක යන්නේ. ওই ක්‍රමයට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. එතකොට මේ කාරණාව තුල පැහැදිලි කරන්නේ මේ සතර මහා ධාතු හේතුයි සතර මහා ධාතු ප්‍රත්‍යයයි කියන එක පැනවීම කරන්න මේ රූපස්කන්ධේ පැනවීම කරන්න.
එතකොට ස්පර්ශය හේතුයි වේදනා සංඥා සංඛාර කියන දේ පැනවීම කරන්න විඥානයයි පැනවීම කරන්න නාම රූප හේතුයි. මේ කතා කළේ පිරිසුදු පැහැදිලි ස්කන්ධ ටිකේ පැවැත්ම කියන කාරණාව. ඕකෙදි තවදුරටත් වැඩි විස්තරයක් කරනවා. පස්සෝති පුට්ටෝ භික්ඛවේ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේතේති වචනතෝ. ස්පර්ශයේ උදේ විඳින්නේ ස්පර්ශ උදේ හඳුනන්නේ ස්පර්ශ උදේ චේතනා කරන්න කියන තැන තින්නා කන්දානං පඤ්ඤාපනාය හේතුච පච්චයෝච. ස්කන්ධයන්ගේ මේ තුන් ස්කන්ධයන්ගේ පැනවීම කරන්න හේතු වුණා ප්‍රත්‍ය වුණා කියන අර්ථයෙන්ුයි හේතු කියලා කිව්වේ. ස්පර්ශයේ හේතුයි කියලා කිව්වේ. විඥානක්ඛන්දස්සාති එත්ත පටිසන්ධි විඥානේන තාවසද්දින් ගබ්බසේයකානං උපරිම පරිච්ඡේදේන සමතින්ස රූපානි සම්පයුත්තාච තයෝ ඛන්දා උප්පජ්ජಂತಿ තං නාම රූපං පටිසන්ධි විඥානස්ස පඤ්ඤාපනාය හේතුචේව පච්චයෝච. එතකොට දැන් අපි ඔය කතා කළේ වර්තමාන මොහොතේ මේ පවතින ධර්මතාවය පිළිබඳව අට කතාව තුළ තව වැඩි විස්තරයක් විදිහට දක්වනවා. එත්ත පටිසන්ධි විඥානේන තාවසද්දින් ගබ්බසේයකානං ඒ කියන්නේ ප්‍රතිසන්ධි විඥානයකින් මෞකුසකට පිවිසෙන මොහොතේදී නාම රූපච්ඡය විඥානං කියන තැන ප්‍රතිසන්ධි වශයෙන් මෞකුසකට බැස ගන්න තැන ඇති වෙන අවස්ථාවේදීත් ගබ්බසේයකානං උපරිම පරිච්ඡේදයෙන් සමතින්ස රූපානි සම්පයුත්තාච තයෝ ඛන්දා උප්පජ්ජಂತಿ. අර රූප කලාප සකස් කරනවානේ. රූප කලාප සකස් කරනවා කියන එක වස්තු මේ දසක රූප කියන්නේ වස්තු දසක භාව දසක රූප ටික හදන පැත්තෙන් හැම වෙලාවකදීම රූපයට ප්‍රත්‍ය වෙනවා. එතනට රූපය හදන්න නාම ධර්මතා ටික ස්කන්ධ තුනක ප්‍රත්‍යක් වෙනවා. එතකොට ප්‍රතිසන්ධි විඥානයගේ හට ගැනීම සිද්ධ වෙනවා. කියන්නේ කර්මය ඇසුරු කරන කර්මසිත ඇසුරු කරන තැන නාම ධර්මතා ටිකක් තියෙනවා. ඊට පස්සේ එතන ගිහිල්ලා මෞකුසකට ප්‍රතිසන්ධි වශයෙන් බැස ගන්නකොට එතන භාව රූප ටික හදා ගන්න මට්ටම තියෙනවා. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්ධි විඥාණය වෙනවා කියන තැන මේ නාම රූපේ හේතුවේ ප්‍රතිසන්ධි විඥාණයම සකස් කරන්න. ඊට පස්සේ කියනවා ඔය අපි දැන් පැහැදිලි කරපු කාරණාව චක්කුද්්වාරේ චක්කු ප්‍රසාදෝ චේව රූපාරම්මනංච රූපං. චක්කුද්්වාරේ චක්කු ප්‍රසාදයයි රූපාරම්මනේ රූපේ සම්පයුත්තා තයෝ ඛන්දා නාම සංප්‍රයුක්ත වූ තයෝ ස්කන්ධ ටික ස්කන්ධ තුන නාමයයි තං නාම රූපං චක්කු විඥානස්ස පඤ්ඤාපනාය හේතු. එතන නාම රූපේ චක්කු විඥානයයි කියන පැනවීම කරන්න හේතු වෙනවා කියලා ඔය කියන කාරණාවම විග්‍රහ වෙනවා. ඒසනේව නයෝ ශේෂ විඥානේසු මේ න්‍යායම තමයි අනිසෝත ගාන ගිව්හා කාය විඥාණයට. කතම්පන බන්තේ ඉද කිත්තකේනකෝ වට්ටම් පුච්ඡන්තෝ. ඊට පස්සේ ඊළඟට අහනවා හාමුදුරුවෝ තෙරුණාංශේ කතම්පන බන්තේ සක්කාය දිට්ඨි හෝති. ස්වාමීනි සක්කාය දිට්ඨිය පවතින්නේ කොහොමද සක්කාය දිට්ඨිය වෙන්නේ? ඉද බික්කු අසුතවා පුතුජ්ජනෝ මහන් මෙහිදී අසුතවා පුතජ්ජනය ආර්යයන් නොදකින බව නිසා ආර්ය ධර්මයේහි නොහික්මුණු නිසා ආර්ය ධර්මයේ අවිනීතෝ දක්ෂ නොවන නිසා නොහික්මුණු නිසා සත්පුරුෂයන් නොදැක්ක නිසා දක්ෂ නොවුණු නිසා විනීත හික්මුණු නොවුණු නිසා රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපස්මින් අත්තානං වේදනං අත්තතෝ සමනුපස්සති කියලා දැන් මේ විදිහට පෙන්වනවා. ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය කියන මට්ටම. සක්කාය දිට්ඨිය හැම වෙලාවකදීම රූපං අත්තතෝ සමනුපස්සති පළවෙනි එක. රූපය ආත්මය හැටියට දකිනවා. මේ තියෙන රූපෙම තමයි ඉන්න කෙනා මේ ඉන්න ආත්මෙම රූපයයි මේ රූපේ ලොකු වෙනවා මේ ආත්මය වැඩිනවා මේ ආත්මය පවතින ආත්මයක් තියෙනවා කියලා මේ රූපෙම ආත්මවත් කොට දකින දර්ශනය. ඊට පස්සේ රූපවන්තං වා අත්තාන රූපවත් වූ ආත්මයක් මේ රූපේ ආත්මයයි කියලා හිතනවා මේ ආත්මය තමයි මේ රූපේ විදිහට පෙනී සිටින්නේ. ඊට පස්සේ මේ ආත්මෙම මේ රූපය අතහැරලා වෙන තැනක රූපයක් විදිහටම පෙනී සිටිනවා. යකෙක් ආවේශ වෙනවා වගේ දෙයක්. එතනින් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඒ අකාම මේ රූපේ විදිහට දැන් පෙනී සිටින. ඊට පස්සේ වෙන තැනක තව කෙනෙකුට ආවේශ වෙනවා වගේ වෙනත් දෙයකට වෙනත් රූපයකට බැසගෙන එතන කෙනෙක් වගේ පෙනී සිටින. එතකොට යන ආත්මයක් තියෙනවා. ඒ ආත්මයම තමයි රූපවත් වෙලා මේ අපිට පේන්නේ. ඊට පස්සේ අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි රූපේ තියෙනවා. ආත්මයක් තියෙනවා පවතින තැනක තියෙනවා ආත්මයක් ආත්මයේ කෙරෙහි රූපය පිහිටා සිටිනවා. අත්තනිවා රූපං රූපස්මින් වා අත්තාන
මේ රූපේ තියෙනවා රූපේ කෙරෙහි තමයි ආත්මය පිහිටලා තියෙන්නේ. ආත්මය කෙරෙහි රූපේ පිහිටිය රූපේ කෙරෙහි ආත්මය පිහිටියා. ඔන්න ඔයකට කියනවා ඔය හතරට සක්කාය දිට්ඨිය කියලා. දැන් ඔය සක්කාය දිට්ඨියේ පදනම් වෙන මූලිකම හේතුව මොකද්ද? ආත්මය කියන දිට්ඨිය. ආත්ම දිට්ඨිය තමයි පදනම් වෙන එකම දේ. එතකොට ආත්මයයි කියන දෙයි නිට්ටයයි කියන දෙයි තමයි සක්කාය දිට්ඨිය පනවන්න. සක්කාය දිට්ඨිය ඇති වෙන්න හේතුව ආත්මය සහ ආත්ම සංඥාව සහ නිට්ටය සංඥාව. විපල්ලාස වලින් ගත්තොත් ආත්මයි කියන අනාත්ම දේ ආත්මයි විපල්ලාසය, අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසය. මේ විපල්ලාසය මේ දෙක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ එක දිගට පුංචි කාලේ ඉඳලා ඉන්න මම තමයි මේ ඉන්නේ කියලා අපිට හිතෙනවනේ. වහන්සේලාට දැන් රූපේ මම කියලා හිතෙන ගතිය තියෙනවනේ. මෙතනින් කියන්නේ අස්මිමානය නෙමෙයි. අස්මිමානයේ සක්කාය දිට්ඨියේ පැහැදිලි වෙනසක් තියෙනවා. අස්මිමානය කියන එක බොහොම සියුම්. අද අස්මිමානයේ ප්‍රකට නොවෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. අස්මිමානයේ හැම වෙලාවකදීම සියුම්ම මට්ටමින් පවතින දේ. සියුම්ම මට්ටමින් පවතින දේ කියලා කියන්නේ අර මම කියන්නේ වහන්සේලා දැන් හෙට මෙතෙන්ට ආවොත් මේ මේසේ හෙටත් දකින්න පුළුවන්කම තියෙනවා. වහන්සේලා කියයි ඊයේ තිබුණු විදිහටම මේසේ තියෙනවා කියලා. ඒකෙන් වහන්සේලා කියනෝනේ ඊයේ ඉඳලා මම ඉන්නවා කියන එකේ මාව නියෝජනය කරන බව තියෙනවානේ. ඒ කියන්නේ මාව නියෝජනය කරන ගතිය අපිට ප්‍රකට නැහැනේ. අපිට ප්‍රකට මම කියලා දකින මේ රූපයේ පැත්තනේ අද ප්‍රකට වෙලා තියෙන්නේ. නමුත් ඔතන නාම ධර්මතා ටික මම කියාගත්ත ඒ හිත මම කියාගත්තකම තියෙනවානේ. ඒ හිත මම කියාගත්තකම තියෙනවා. ඒ හිත මම කියාගත්ත නාම ධර්මතාවලින් මේ මමයි කියලා ඇතිවෙන හැඟීම තමයි අස්මිමානයේ ලක්ෂණය. ඒක බොහොම සියුම් මට්ටමක්. මේ රූපය ආත්මයි කියන එක බොහොම දැඩි මට්ටමක්. රළුයි ඒක ගොඩක්. එතකොට අර මට්ටම බොහොම සියුම්. ඒ නාම ධර්මතා ටිකේ තමන්ව නියෝජනය කරනකම. මම ඉසිදත්ත කියලා කතා කරනවා. මම ඉසිදත්ත කියලා කතා කරනකොට මම ගෝචර කරගන්නේ හැම වෙලාවකදීම මේ පැත්තේ ඉසිදත්ත කියලා ගත්ත මම කරගත්ත ස්කන්ධ ටික. දැන් මම කැමති වෙන්නේ මේ පැත්තේ ගත්ත ස්කන්ධ ටිකට. අපායේ ගියපු සත්වයකටත් තියෙන එකයි. අස්මිමානය කියන දේ එයාටත් තියෙනවා. එතකොට අස්මිමානය කියන දේ යෙදෙන්නේ මේ ක්ෂණයකදී. නමුත් එයාට යෙදෙන්නේ මේ ගින්න පවතිනවා කියලා ඇති බවට ගන්න ස්කන්ධ ටික තියෙනවානේ. ඒ ස්කන්ධ ටික තමයි. ඒ ස්කන්ධ ටිකේ පැවැත්මට තමයි යගේ චන්දරාගය තියෙන්නේ. තණ්හාව තියෙන්නේ. ඒ මට කැමති නේ යා. ඒ ස්කන්ධ ටිකේ පැවැත්මට කැමති. කැමැත්ත නිසා ආය ආය උපදිනවා. ආය ආය පිච්චෙනවා හැබැයි. ගින්නට අකමැති කියලා කියනකොට අකමැත්තට කැමතිනේ. තේරෙනවද? ගින්නට අකමැති වුණාට අකමැති ගින්න හදාගත්ත තමන් කරගත්ත ස්කන්ධ ටිකට තමන් කැමතිනේ. ඒ ස්කන්ධ ටික තමන් කරගන්න ගතියට කියනවා අස්මිමානය කියලා. ඒක අස්මිමානය. හැබැයි එක දිගටම තමන් වූ කෙනෙක් පුද්ගලයෙක් රූපේ පැත්තෙන් දකිනවා නම් එයාට කියනවා රූපේ ආත්මවත් කොට ගන්න ගතියෙන් ජීවත් වෙනවා කියලා. පුංචි කාලේ ඉඳලා මාව ලොකු වුණ මම ඉන්නවනේ. අන්න ඒකට කියනවා රූපවත් ආත්මෙ ඉන්නවා කියලා. සෝවාන් ආර්යයන් වහන්සේට ඔය විපල්ලාසය දුරුයි. ඔය විපල්ලාසය දුරුයි. ඒකෙන් කියන්නේ ඇති බවට හම්බෙන්නේ නැහැ කියලා නෙමෙයි. දකින්න රූපේ මේ මොහොතේ රැවටෙනවා. දකින්න මොහොතේ මේ මොහොතේ රැවටෙනකොට ඒකට හිතනවා කියනවා ඒ නිසා කෙලස් ටික ඒ අනුබද්ධ කෙලස් ටික පවතිනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා මේ පැවතුණු එකම රූපයක් වුණ මේ ආත්මයක් තියෙනවා කියලා ගත්ත නිත්‍ය සංඥාවයි ආත්ම සංඥාවයි දෙකම දුරුයි. රූපේ ආත්මවත් කොට දකින්න සංඥාව දුරුයි. අස්මිමානයේ තියෙනවා. එතකොට අස්මිමානයේ ප්‍රකට වෙනවා මේ මට්ටමට ගියාට පස්සේ. ඒ කියන්නේ මේ දේ පිරිසිදු නොදකින තමන්ගේ ලක්ෂණයේ පිරිසිදු නොදකින මට්ටම ප්‍රකට වෙන්න ගන්නවා කියන්නේ. එකයි සකුදාගාමි ඵලයක් පනවන්නේ. සකුදාගාමි ඵලයෙන් සංයෝජනයන්ගේ දුර වෙන්නේ මොකද්ද? කාමරාග පටික ටික සියුම් වෙනවා. දැන් සෝවාන් ඵලයෙන් දුර වෙනවා සංයෝජන ටික. අනාගාමි ඵලයෙන් දුර වෙනවා සංයෝජන. අරිහත් ඵලයෙන් දුර වෙනවා සංයෝජන. සකුදාගාමි ඵලයෙන් දුර වෙන්නේ නැහැ නේ සංයෝජන. දස සංයෝජනයන්ගෙන් දුර වෙන්නේ නැහැ නේ සංයෝජන. එතකොට අර ටික තුනී බවටපත් කරනවා. එතකොට තුනී බවටපත් කරන්නේ ඒ ටික තමයි ඇත්තටම රළුවට අල්ලලා තියෙන ටික. ඒ නිසා ඒ මට්ටමින් ලොකුවට තුනී කරලා දෙන මට්ටමක් තියෙනවා සකුදාගාමි ඵලයෙන්.
අනිත් ඔක්කොගෙම යම් සංයෝජනයක් පැහැදිලිවම දුරු කරනවා. නමුත් සකදාගාමි ආර්යයන් වහන්සේගේ මට්ටමේදී අර ටික ප්‍රකට වෙන දෙයම නැවත නැවත එයාට මේ මට්ටමේ මිදුණු කෙනාට ප්‍රකට වෙන්න ගන්න අර දැඩි වල්වල තියෙන එක. ඒ කියන්නේ ගහක මුදුන් මුල සමහර විට කරලා තියෙන්නේ පොඩි දෙයක් වැටෙන්නේ නැති වෙන්නේ. හැබැයි අර වටේ හාත්පස ගියපු පොඩි මුල් ටිකෙන් තමයි යා අල්ලලා තියෙන්නේ. ඒ වගේ සක්කාය දිට්ඨිය තමයි මේ මුදුන් මුල වගේ තියෙන එක. ඒක ප්‍රධාන කෘත්‍යයක් කරලා තියෙනවා සසරේ අරගෙන යන්න. හැබැයි අපිව අල්ලලා තියාගෙන තියෙනවා අනිත් පොඩි මුල් ටිකෙන් බැඳුන් තියෙනවා සෑහෙන. ඒ නිසා මේ පොඩි මුල් ටික සිඳින අවස්ථාවක් තමයි සකුදාගාමී ඵලෙනු සිද්ධ කරන්නේ. එතකොට ඒ විදිහටම වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව ආත්මවත් කොට හිතනවා. වේදනාව ආත්මවත් කොට හිතනවා කියලා කියන්නේ මේ වේදනාව ඒ කියන්නේ අපි විඳින්නා වූ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන කම. අපි රූපය ආත්මවත් කොට හිතනකොට එන්නෙම විඳින්නා වූ කෙනෙක් කියන එකම තමයි. ඒකයි සක්කාය දිට්ඨිය රූපේ වෙනම දුරු කරලා වේදනාව වෙනම දුරු කරලා සංඥාව වෙනම දුරු කරලා සංකාරය වෙනම දුරු නොකර විඥාන වෙනම දුරු කරන්නේ නැතුව එකක් දකින්නකොට සියලු සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. මොකද අපි දකින්නකොට වේදනාවටත් ඒ දිට්ඨියමයි සංඥාවටත් ඒකමයි සංකාරයට විඥාණයටත් ඒකමයි. කෙනෙකුට වේදනාවෙන් ප්‍රකට කරගන්න පුළුවන්. කෙනෙකුට සංඥාවෙන් ප්‍රකට කරගන්න පුළුවන්, කෙනෙකුට සංකාරයෙන් ප්‍රකට කරගන්න පුළුවන්, කෙනෙකුට විඥාණයෙන් ප්‍රකට කරගන්න පුළුවන් කමක් තියෙනවා. චිත්තානුපස්සනාවෙන් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රකට කරගන්නකොට ඔය තමන් කරගත්ත ලක්ෂණය කෙනෙකුට රූපේ පැත්තෙන් රූපේ මම කරගත්ත කම බලන්නත් පුළුවන්. කෙනෙක් වේදනානුපස්සනාව වගේ වඩන්න පුළුවන් කෙනෙකුට වේදනාව මම කරගත්ත තැනකිනුත් එයාට සක්කාය දිට්ඨිය දුරු වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට නාම ධර්මතා ටිකේ අනිත් විඥානයේ මම කරගත්ත කමිනුත් චිත්තානුපස්සනාව පැත්තෙන් එයාට වඩන්න පුළුවන් කමක් තියෙනවා. කොහෙන් ගියත් එයාට අන්තිමේටම බලන්න වෙලා තියෙන ස්කන්ධ ධර්මතා ටික ආත්ම කරගත්ත තැන. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි හෝති. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි නොහෝති. දැන් අතන සසර පැවැත්ම ගැන ඇහුවා. මෙතන සසර පැවැත්ම දුර වෙන විදිහ ගැන අහනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා අරියානම් දස්සාවි අරිය ධම්මස් කෝවිදෝ අරිය ධම්මේ සුවිනිතෝ මේ කෙනා රූපං අත්තතෝ සමනුපස්සති රූපේ ආත්මවත් විදිහට දකින්නේ නැහැ. රූපවත් ආත්මය දකින්නේ නැහැ කියලා අර ටික අනිත් පැත්තට පෙන්නනවා. ওই ටික තමයි 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. 4 20 ආකාර සක්කාය දිට්ඨිය දෙන්නේ ওই විදිහට. ඒකට 20 ආකාර සක්කාය දිට්ඨිය නොවෙනවා රූපය ආත්මවත් කොට දකින්නේ නැත්තම්. දැන් මෙතන ಉದ್ದೇಶය මේ තියෙනවා රූපය ආත්මවත් කොට දකින්න නොදක ඉන්නේ කොහොමද කියන එක අපි ප්‍රතිපදාව විදිහට අපි ගන්න ඕනේ ටිකක්. එතකොට සතර සතිපට්ඨානයයි අපිට ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේම උතන බහැලිය යුතුයි ආත්ම සංඥාව දුරු කරගන්න ප්‍රතිපදාවට. ඒ කියන්නේ මේ කියන්නේ කාරණාවක් ගලප ගන්න විදිහ සූත්‍රයක අර්ථයක් මතු කරගන්නකොට දැන් අපි කතා කරන්නේ ස්කන්ධ ටික පනවනවා නම් අතනින් අර විස්තරය බහැලිය යුතුයි පිරිසුදු ස්කන්ධ ටික ගැන විග්‍රහ කරන දේ. දැන් මෙතනින් කියනවා නම් සක්කාය දිට්ඨිය දුරු වෙන තැන මේ කියන්නේ මේ සෝවාන් මාර්ගයේ පනවන්නේ හේතු වෙන ධර්මතා ටික. මුළු සතර සතිපට්ඨානයම මෙතන සංග්‍රහ කළ යුතුයි. දැන් මෙන්න මේකයි ආත්ම දිට්ඨිය පවතින්නේ නැති වෙන්නේ හේතුව. ඉන්න තැන ඉඳලා යාට පෙන්වන්න පුළුවන්. මේ දැන් ඉන්න රූපේ තියනවා කියලා හිතාගෙන ඉන්න තැන ඉඳලම සරල තැන ඉඳලම එයාට පනවන සතිපට්ඨානය කියන දේ. කෝණකෝ බන්තේ රූපේ අස්සාදෝ කෝ ආදීනෝ. ඊට පස්සේ රූපේ ආස්වාදයයි රූපේ ආදීනවයයි රූපේ නිස්සරණයයි අහනවා. දැන් ඔච්චරයි නිවන කියලා ප්‍රතිපදාව කියලා කියන්නේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණයේ විතරක් ප්‍රතිපදාව කියනොත් දැන් ඔතන විස්තර කරපු අනිත් ටික නැද්ද එතකොට සාසනේ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. අටුවාව විස්තර කරන තැන. වහරක කියන කතාව අටුවාව කියන එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් වහරක ඇත්තෝ කියනවානේ මේ බුද්ධඝෝස හඳුනට බැන්නත් ඉතින් මෙතන තියෙන එකක්. අයං රූපේ අස්සාදෝති ඉමිනා පරිඤ්ඤා වේදිතබ්බෝ චේව දුක්ඛ සත්‍යස්ස කතිතං. මෙතන මේ රූපයේ ආස්වාදයේ කියලා කියපු තැන මේකෙන් පරිඤ්ඤා පටිවේදෝ මෙතන පිරිසිඳ දැක්ක යුතුයි දුක්ඛ සත්‍යංච කතිතං. දුක්ඛ සත්‍ය කියන කාරණාව කියන ලදී. අයං රූපේ ආදීනවෝති මෙතන රූපේ ආදීනවයයි කියලා කියන තැන පහාන පටිවේදෝ පහාන ප්‍රතිවේදයේ සමුදය සත්‍ය කියන තැනින් කියනවා.
ඉදන් රූපං නිස්සරණන්ති ඉමිනා සච්චි කිරියා පටිවේදෝ චේව නිරෝධ සත්‍යම්. මෙතන නිස්සරණේ කිව්වේ නිරෝධය කියන එකට. ඉමේසු තීසුතානේසු සම්මාදිට්ඨිය ආදයෝ ධම්මා අයම් භාවනා පටිවේදෝ. මේ තුන් තැනම තියෙන සම්මාදිට්ඨිය ආදී ධර්මතාවය ඒකට කියනවා භාවනා පටිවේදෝ මග්ග සත්‍යම් භාවනා ප්‍රතිවේදේ මාර්ග සත්‍යයි කියලා කියනවා. එතකොට ඕක අට කතා මතය. නෙත්තිප්පකරණේ මතය ගත්තට පස්සේ ඕකට වෙනස් මතයක් තමයි නෙත්තිප්පකරණේ දක්වන්නේ. නෙත්තිප්පකරණේ කියනවා සායන් ධම්ම දේශනා කින්දේසේති. මෙතන මොකද්ද මේ කාරණාවේදී මේ කාරණාව විග්‍රහ කරන්නේ ආස්වාදාදීනෝ නිස්සරණ ගැන කියනකොට චත්තාරි සත්‍යානි දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. චතුරාර්ය සත්‍යයක් තියෙනවා දුක්ඛ නිරෝධ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. ආදීනව ච පලංච දුක්ඛං. ආදීනවේ කියන එක දුකට අයිති දෙයක්. ආදීනවේ කියන එක දුක. දැන් මෙතන ආදීනවේ කියන එක කිව්වේ සමුදය කියලා. ඊට පස්සේ නිරෝධං මග්ගං. නිරෝධය කියන කාරණේ මාර්ගය මේ ආදීනවච පලං දුක්ඛං අස්සාදෝ සමුදය. ආස්වාදයේ කියන එක සමුදය, නිස්සරණ නිරෝධෝ. නිස්සරණේ කියන එක නිරෝධය. උපායෝච ආනත්තිච මග්ගෝ ඊමානි චත්තාරි සත්‍යානි. උපාය ආනත්ති කියලා කියන්නේ මේ අර සම්මා දිට්ඨිය ආදී පනෝපු උපායන් තියෙනවා නම් පැනවීමක් තියෙනවා නම් ප්‍රතිපදාව මේක තමයි මාර්ගය කියලා. එතකොට දැන් පැහැදිලිව මෙතන පරස්පරතාවයක් තියෙනවා. මේ රූපේ ආදීනවයයි කියනකොට මේ රූපේ ඉමිනා පටිවේදෝ චේව සමුදය සත්‍යංච. එතකොට මේ රූපේ ආදීනවයයි කියන තැන සමුදය සත්‍යය කියලා. එතකොට ආදීනවච පලංච දුක්ඛං කියලා මේ විග්‍රහ කරනවා නෙත්තිප්පකරණය කියන්නේ ආස්වාදාදීනව නිස්සරණ පිළිබඳ විග්‍රහ කරන තැන නෙත්තිප්පකරණයේදී කියනවා ආදීනවය කියන එක දුක්ඛ සත්‍යයට අයිති දෙයක් කියලා. හැබැයි මෙතන කියනවා අයන් රූපේ ආදීනවයති ඉමිනා පහන පටිවේදෝ චේව සමුදය සත්‍යං කියලා. මෙතන සමුදය සත්‍යයි කියලා. ඊට පස්සේ අස්සාදෝ සමුදයෝ ආස්වාදයේ කියන එක සමුදයයි කියලා නෙත්තිප්පකරණය කියනකොට මෙතන කියනවා අස්සාදෝ ඉමිනා පරිඤ්ඤා පටිවේදෝ චේව දුක්ඛං දුක්ඛ සත්‍යං කතිතං. ආස්වාදයේ කියන තැන මෙතන පිළිසින් දැක්ක යුතු තැන මෙතන මේ දුක්ඛ සත්‍ය තමයි කිව්වේ කියලා. එතකොට නිස්සරණය කියන එක නිරෝධයයි මාර්ගයයි කියන එක හරි. එතකොට ආස්වාදයේ ආදීනවයයි දෙපැත්තට දාගත්තකම තියෙනවා. අයන් රූපේ ඒ කියන්නේ ආස්වාදයේ මිනා පරිඤ්ඤා පටිවේදෝ චේව දුක්ඛ සත්‍යං කතිතං කියනකොට ආස්වාදයේ කියන තැන දුක්ඛ සත්‍ය කියන එක පැහැදිලි කරන්න වෙන්නේ හැම වෙලාවකදීම මේ පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍යයි. පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍යයි කියන තැන අපි ආස්වාදයේ විඳිනවා කියන තැන කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන මට්ටමකටනේ අපි තණ්හා කරන්න කැමති වෙන්නේ පංච උපාදානස්කන්ධයකට. ඒකට පංච උපාදානස්කන්ධය තමයි ආස්වාදයේ කියන දේ කැමැත්ත කියන දේ හදන තැන පිරිසිදු දැක්විය යුතුයි. ඒක ඒ නිසා ආස්වාදයේ කියන තැන දුක්ඛ සත්‍යයි කියන එකට අපිට සාධාරණීකරණයක් කරන්න පුළුවන්. අයං රූපේ ආදීනවති ඉමිනා පහන පටිවේදෝ චේව සමුදය සත්‍යං කියනකොට යම් තණ්හාවක් නිසා දුක හට ගන්න බව තියෙනවා. එතකොට මේ තණ්හාව කියන දේ අපිට තියෙන්නේ තණ්හාව කිරීම නිසා හට ගන්න ආදීනවේ කියන දෙයට. එතකොට අයං ආදීනවෝති මේ ආදීනවේ කියන තැන ඉමිනා පහන පටිවේදං සමුදය සත්‍යං. මේ ආදීනවේ පනවන තැන ආදීනවේ කියන තැන නොහට ගන්න නම් ප්‍රහාණය තමයි පනවන්න වෙන්නේ තණ්හාවගේ ප්‍රහාණය කියන කාරණාව. ආස්වාදයේ කියන කාරණාව තුළ පැහැදිලිවම තියෙන්නේ චන්දරාගය නැතිනම් සමුදය සත්‍යයි. ආස්වාදයේ කියන තැන. ආදීනවේ කියන එක කායික දුක මානසික දුක කියන දේ අයිති දුක්ඛ සත්‍යයටමයි. ආදීනවේ කියන එක ආදීනවේ පැහැදිලි ලෙසම අයිති දුක්ඛ සත්‍යයට තමයි. එතකොට ඒ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන එක එතනින් නොබෙදා මෙතනදී බෙදන්නේ හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය කියන කාරණාව පිරිසිඳ දකින්න තියෙනවා ආස්වාදේ හදා ගන්න තැන. ඒ කියන්නේ ඕක දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට බෙදුවොත් ඕක නෙත්තිපකරණයට සහ අට කතාවට සාධාරණයක් වෙන විදිහට බෙදුවොත් සත්‍ය ඥාණයට අයිති කොටස නෙත්තිපකරණයේ තියෙනවා. කෘත්‍ය ඥාණයට අයිති කොටස මෙතන අට කතාව විස්තර වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ සත්‍ය ඥානයේ විස්තර වෙන තැන කියලා නෙත්තිපකරණය කියලා කිව්වේ එතන ධර්මතාවයක් විදිහට තියෙනවා දුක්ඛ සත්‍ය කියන දේ අයිති සම්පූර්ණම දුක්ඛ සත්‍ය කියන දේ අයිති වෙලා තියෙනවා ආදීනවේ කියන තැනට.
කායික දුක මානසික දුක කියන විග්‍රහයට ධර්මතාවයක් විදිහට දුක්ඛ සත්‍යයට අයිති ආදීනවේ කියන දේ. ආස්වාදයේ කැමැත්ත කියන කාරණාව හැම වෙලාවකදීම සමුදය සත්‍යයට අයිති. එතකොට ඒක ධර්මතාවයක් විදිහට අයිති වෙලා තියෙනවා. සමුදය සත්‍යයට අයිති වෙලා තියෙනවා. ඒක සත්‍ය ඥානය තුල අපිට ඒ බෙදීම තුල ලබා ගන්න තියෙන දෙයක්. කෘත්‍ය ඥානයට යනකොට දැන් අපිට කරන්න තියෙන දෙයක්. කරන්න තියෙන දේ තියෙන්නේ අපිට කැමැත්ත ඇති වෙන තැන ස්කන්ධයේ විදිහට යථාභූත දර්ශනයක් ඇති කරගන්න එක. එතකොට අපි පංච උපාදානස්කන්ධය සකස් කරගන්න තැන අපිට තියෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න තැනට යන්න. නැතිනම් ස්කන්ධයේ පිරිසිදු දකින්න තැනට මනස අරගෙන යන්න. ඒ නිසා අපිට කියනවා මේ ආස්වාදයේ කියන තැන පරිඥා ප්‍රතිවේදයක් තියෙන්නේ. කරන්න යනකොට ආස්වාදය හදාගන්න තැන පිරිසිදු දැකීමකුයි කරන්න තියෙන්නේ. හැබැයි පිරිසිදු දැක්කිය යුත්තේ දුක්ඛාරය සත්‍යය. ආස්වාදයේ කියන තැන පරිඥා ප්‍රතිවේදයේ මෙතන තියෙන්නේ පිරිසිදු දැකීමකුයි සිද්ධ කරන්න තියෙන්නේ අයන් දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය. ඒකෙන් කියන්නේ ආස්වාදයේ කියන එක දුක්ඛ සත්‍ය නෙමෙයි. ධර්මතාවයේ තමයි ආස්වාදය හදාගන්න තැන අයිති දුක්ඛ සත්‍යයට. හැබැයි ආස්වාදයේ දුක්ඛ සත්‍ය නෙමෙයි. පැහැදිලිද කියන කාරණාව? ආස්වාදයේ දුක්ඛ සත්‍යයි කියන එක තැනයි ආස්වාදයේ කියන තැන දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නවා කියන එකයි දෙකක්. දැන් අරගොල්ලෝ කියන ආස්වාදයේම දුක්ඛ සත්‍ය කොට පනවනවානේ. ආදීනවය කියන එක සමුදය සත්‍ය කොට පනවනවා. එතකොට ඒ නිසා දෙපැත්තටම සාධාරණීකරණයක් විදිහට අරක සත්‍ය ඥානයේ විදිහට පවතින යථාර්ථ ධර්මය. දැන් අපි කියන්නේ රූපස්කන්ධය කෙරෙහි රූප උපාදානස්කන්ධය හදාගන්න නැතුව ඉන්න පුළුවන් නම් කියලා කියන්නේ. ඒකෙන් රූපස්කන්ධයයි උපාදානස්කන්ධයයි එකයි කිව්වේ නෙවෙයි. ඒක කෘත්‍ය ඥානයේ පැත්තෙන් අපි කතා කරනකොට කතා කරන්න වෙන එක මේක අටුවා මතයට යම් සාධාරණීකරණයක් දෙපැත්තටම බෙදීමේ හැකියාව තියෙනවා. එතකොට රූපේ ආස්වාදේ මොකද්ද? රූපේ අයං යංකෝ බික්කු රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මහන යම් රූපය අසුරු කරගෙන යම් සැපක් සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේක තමයි ආස්වාදේ කියන එක. මේ කියන්නේ රූපේ මිසක රූපස්කන්ධේ නෙමෙයි. එතකොට දැන් අපිට ඉක්මනට ගැලපෙන්න ඕනේ මේ කියන්නේ සතර මහා ධාතු නිසා සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් සුව සොම්නස එනවා කියන තැන නෙමෙයි. මේ කියන්නේ සුවක් සොම්නසක් එනකොට යම් රූපම් පටිච්ච අම්මා තාත්තා කුටිය අපි කැමති දේවල් නිසා අපිට සුව සොම්නස ඇති වෙන තැන. කන්ද යමකටක් ගාලා දැම්මම අපිට එනවා රූපේ රූපස්කන්ධේ රූපෙද කියලා අහනකොට රූපය රූපස්කන්ධ නොවේ කියලා විග්‍රහ වෙනවා. රූපේ වෙනවා රූපස්කන්ධ වෙන්නේ නැහැ. එතකොට ප්‍රිය රූපේ සාත රූපේ රූපයි රූපස්කන්ධ නෙමෙයි. මේ කතා කරන්නේ රූපේ නිසා සුවක් සොම්නසක් උපදිනවා නම් මේ කතා කරන්නේ ප්‍රිය රූපේ වෙන තැන පිළිබඳව. ඒ කියන්නේ සම්පූර්ණම ආස්වාදය හදාගන්න තැන. රූපය අසුරු කරගෙන සුව සොම්නසක් ඇති වෙනවා නම් හොඳ තේකක් බොනකොට අපිට රස තේක හදාගන්න තැන තියෙන අපි විඳින රසයයි ඔක්කොම එකතු කරලා මෙහි හදාගන්න තේක රූපෙන් දකින්න තැන රස තේකක් එළියේ තියනවා කියලා දකින හැඟීම තමයි රූපේ තියෙන ආස්වාදය. යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ. යම් රූපේ අනිත්‍යක් දුකක් විපරිණාමයක් තියෙනවා නම් මේක තමයි රූපේ තියෙන ආදීනවේ වෙන්නේ. එතකොට ඔතන ලොකු විග්‍රහයක් කරන්න පුළුවන් තැනක් ආදීනවේ කියලා කියනකොට යම් රූපයේ අනිත්‍යක් දුකක් විපරිණාමයක් කියනකොට අපි ඒ කැමැති ආස්වාදයේ ලබාගත් දේ වෙනස් වෙලා යනකොට තමයි ලෝකෙ දුක එන්නේ. ඒක ලෝකේ සාමාන්‍ය සිද්ධිය. අපි කැමති දේ වෙනස් වෙනකොට විපරීත වෙනකොට කැමති දේ නැති වෙනකොට අපිට දුක එනවා. ඒක ලෝකේ සාමාන්‍ය සිද්ධිය. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා එතන යථාර්ථයේ පිරිසිදු දකින්නකොට එන්න ඕනේ නුවණ කියන දේ අපිට යෙදෙන තැන. අනිත්‍ය කියන තැන එතන කතා කරනකොට හැම වෙලාවකදීම නිත්‍ය සංඥාව නිසා තමයි අපිට ආදීනවේ කියන දේ පෙනෙන්නේ. රූපේ එක දිගට තියනවා කියලා හිතාගෙන ඉන්න මනස නිසා තමයි නිත්‍ය සංඥාව තියෙන්නේ. යම් කිසි මට්ටමකට ඔබ වහන්සේලාට කුටියේ නිත්‍ය සංඥාව තුල පිහිටා තියනවාද? දැන් එතෙන්ට යනකොටම එන සංඥාව වුණොත් අර හොඳට තිබ්බ කුටිය කඩාගෙන වැටුණු සංඥාව. එන දෙයට හිතේ තියෙන නිත්‍ය සංඥාව ගැලපෙන්නේ නැති වුණොත් දැන් යන්නේ තියෙන කුටිය බලන්න. කුටිය නිට්ටයයි කියන සංඥාව තුළ යනකොට එන්නේ අනිත්‍යයි කියන කඩාගෙන වැටුණා කියන දේ විපරිණාමයක්. එතකොට එතන තියෙන්නේ ඇති දේ විපරිණාමයක්. එතකොට ඇති දේ විපරිණාමය කියන තැන ලෝකේ අනිත්‍ය කියන එක දකින්න කාරණා දෙකකින්.
අර අපි කලින් කියපු තැනම තමයි ආපහු මේ කියන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය කියලා ලෝකේ අනිත්‍යයක් තියෙනවා. වෙනස් වෙන බවක් තියෙනවා. විපරිණාම වෙන බවක් තියෙනවා. මේ අනිත්‍ය වෙනස් වෙන විපරිණාම වෙන ධර්මයක් තියෙනවා. මේ ධර්මයේ සාක්ෂාත් කරන නුවණක් තියෙනවා. මේ නුවණයි අනිත්‍යයි දෙක එකක් නෙමෙයි දෙකක්. අනිත්‍යානු දර්ශනයයි අනිත්‍යයි දෙකක්. අනිත්‍යානු දර්ශනයේ නොදකින කම නිසා තමයි අපිට හැම වෙලාවෙම නිත්‍ය සංඥාව තියෙන්නේ. එතකොට ලෝකේ පවතින අනිත්‍යයක් තියෙනවානේ. හටගත්ත දේ විනාශ වෙලා යන පැවැත්මක් තියෙනවානේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං කියපු පැවැත්මක් තියෙනවානේ. ඒ පැවැත්ම තමයි ලෝකේ යථාර්ථයේ විදිහටම පවතින දේ. එතන තමයි අනිත්‍ය නුවණින් අනිත්‍යානු දර්ශනයෙන් අවබෝධ කරගත යුතු දේ. පවතින අනිත්‍ය. එතකොට සම්මුතිය තුල කුටිය කඩාගෙන වැටෙන එක වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි යන්නේ සම්මුතිය තුල තියෙන කාරණාවක් දැනගෙන ඉන්න නෙමෙයි පරමාර්ථමය කාරණාවක් අවබෝධ කරගන්න තැනක සත්‍යම ධර්මතාවය අවබෝධ කරගන්න. එතකොට තමයි අනිත්‍ය සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඇහි අනිත්‍ය රූපය අනිත්‍ය කියන තැනින් අනිත්‍ය බලන්න වෙන්නේ. නිත්‍ය සංඥාව දුරු වෙන විදිහට. දැන් ඔබ වහන්සේලාට යන්න බෑ තියෙන කුටිය බලන්න. රූපය අනිත්‍යයි නම් තියෙන කුටිය බලන්න යන සංඥාවම දැන් දුරු වෙලානේ. එතකොට දැන් අලුතෙන් අතෙන්ට යනකොට අලුතෙන්ම වර්ණ සටහන ගැටුණු තැනක අලුතෙන්ම දෙයක් හටගනී මිසක ඔබ වහන්සේලාට ගලපන්න මෙහෙ එකක් ඇත්තේ නැහැ තියෙන කුටිය කඩාගෙන වැටුණා කියන තැන. ඒක දුරු වෙලා. එතකොට ඒක දුරු වුණ බව නිසා ඒකට කිසිම ගැටලුවක් නැහැ. අනිත්‍ය කියන ධර්මතාවයක් තියෙන මේක අවබෝධ කරගත්ත නුවණකුත් පවතිනවා. හැබැයි ওই අනිත්‍ය කියන එක දෙකම එක වචනෙන් අරගෙන අපි විග්‍රහ කළොත් එහෙම ලෝකේ කැමැතිසේ පවතින්නේ නැහැ කියන තනි වචනෙන් ඕක විග්‍රහ කරන්න ගියොත් එතකොට මේ අනිත්‍ය කියලා විග්‍රහ කරන මේ පැත්තම අපිට අතහැරෙනවා. තේරුණාද කියපේ? ඒ කියන්නේ දැන් ඔය සම්මුතිය තුල හිත හදාගන්න පුළුවන් ක්‍රමයක්. මිනිස්සෙක් ඉන්නවා. වහන්සේලා බොහොම කැමති කෙනෙක්. හැබැයි එයා එකපාර ලෙඩ වෙනවා. දැන් ලෙඩ වෙලා කාලයක් තිස්සේ ඔබ වහන්සේලා අපුපස්ථාන කරනවා මේ කෙනා ගැන හැම විදිහකටම බලනවා, දන්නවා දැන් මැරෙනවා කියන්නේ. තා සතියකින් මැරෙනවා. ඊට පස්සේ ඉතින් සතියකින් විතර මැරලා යනවා. වහන්සේලාට දුකක් එයි. හැබැයි මහා බරපතල විදිහේ දුකක් එන්නේ නැහැ. හැබැයි වහන්සේලා මේ මට්ටමටම කැමති තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ හිටි හැටියේ මේ එකපාර මැරුණා කියලා වහන්සේලාට ආරංචි වෙනවා. මේ හිටියා මේ හොඳට හිටියා දැන් හෙට මොකක් හරි කරන්නත් හිතාගෙන ඉන්නේ මේ මැරුණා. දැන් මොකද වෙන්නේ? දැන් මහා දුකක් එනවා එකපාරම. ඇයි බලාපොරොත්තුුනේ නැහැ Taman මේ දේ. ඒකට බලාපොරොත්තු නොවීම නිසාම එයාට එකපාර මහා දුකක් ඇති වෙනවා. ඒ වගේ ලෝකෙ තුලත් දුකේ අඩු වැඩි බවක් තියාගන්න පුළුවන් මානසිකාරයක් තුල. ලෝකේ අනිත්‍ය දකින්න කෙනෙකුට දුකේ අඩු වැඩි බවක් තියාගන්න පුළුවන්. ඒ වගේම ලෝකේ කැමැතිසේ පවතින්නේ නැහැ කියන දේ තේරුම් ගන්න කෙනෙකුටත් දුකේ අඩු වැඩි බවක් තියාගන්න පුළුවන්. එයා දන්නවා මට කැමති විදිහට ලෝකේ තියෙන අර මනුස්සයා මැරෙන බව බලාපොරොත්තු වුණානේ. අපි දන්නවා මං කොච්චර කැමති වුණත් ඒ මනුස්සයා මැරෙනවා කියන්නේ. ඒ නිසා එයා මැරුණා මට දුක ආවේ නැහැ. හැබැයි මෙතනදී දුක ආවා. එතකොට ලෝකෙ තුල දුකේ අඩු වැඩි බවක් තියෙන මුළු ලෝකෙම මට ඕන විදිහට තියෙන්නේ නැහැ කියන එක මම යම් මොහොතක තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීම තුල සම්පූර්ණම දුක අඩු වෙනවා. හැබැයි ඒ දුක අඩු වෙන එක සමුච්ඡේද ක්ලේශ ප්‍රහාණයකට හේතු වෙන ධර්මයක් නෙමෙයි. අවිද්‍යා ප්‍රහාණයකට හේතු වෙන ධර්මයක් නෙමෙයි. අවිද්‍යා නිරෝධයකට හේතු වෙන ධර්මයක් නෙමෙයි. හැබැයි යම් වෙලාවක අපි දැක්කොත් ඇහැ හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවය. ඇහැ මේ මොහොතේ හටගත්තා මේ මොහොතේ ඉතුරු නැතුව නැති වුණා කියන තැනින් අනිත්‍ය සාක්ෂාත් කළොත් එයාට ගලප ගන්න නිත්‍ය සංඥා කොහෙවත් ආයේ හිටින්නේ නැහැ. නිමිති තියෙන්නේ නැහැ එයාට. නිමිති නැති නිසා මෙයා දුක නැතුව ජීවත් වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පැනෙන්නේ එතනින් දකින අනිත්‍ය මිසක මේ දකින මේ කුටිය කැඩලා බිඳිලා යනවා කියන තැනින්වත් කැමැතිසේ පවතින්නේ නැහැ කියන තැනින්වත් නෙමෙයි. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ මේක තමයි රූපේ ආදීනවය. එතකොට අපි පිරිසිඳ දැක්ක යුත්තේ ආදීනවේ කියන තැන නෙමෙයි මේ කිව්වේ ආදීනවේ එන තැන රූපේ අනිත්‍ය වෙනස් වෙන විපරිණාමයේ වෙන බව තියෙනවා නම් අපිට නිත්‍ය සංඥාව තියාගෙන ඉන්න අපිට දුක එනවා. ජීවත් වෙන අම්මව හදාගෙන ඉන්න අපිට අම්මා මැරුණා කියන එක නිසා දුක එන්නේ අම්මා ජීවත් වෙන අපිටනේ. එළිය අම්මා ජීවත් වෙන අපිට තමයි දුක එන්නේ.
අපිට ওই දුක ගේන වර්තමාන මොහොතේ තැනක් නැහැනේ. වර්ණ සටහන අම්මා මරුණු දුක ගෙනාවේ නැත්තම්. ඒ වර්ණ සටහන ගෝචර කරගත්ත ඇහත් අම්මා මරුණු දුක හදාගත්තේ නැත්තම්. වේදනා සංඥා සංඛාර ටිකත් අම්මා මරුණු දුක හැදුවේ නැත්තම්. අම්මා මරුණු දුක සම්පූර්ණ හදාගත්තේ අපි දන්න පොඩි කාලේ ඉඳලා අපිව ඇසුරු කරගත්ත අපේම අම්මා මරුණු දුක. ඒ දුක හැදුවේ සම්පූර්ණම තමන්ගේ තුලම හදාගත්ත දුකක්. ඒ දුක නිත්‍ය සංඥාව නිසා ආවේ. ජීවත් වුණ අම්මා මරුණු නිසා ඒ දුක ආවේ. එතකොට ඒ දුක ආදීනවයක්. ඒක කායික මානසික වශයෙන් ඇති වුණු ආදීනවයක් කියන දේ. එතකොට ඒ ආදීනවේ ලෞකික දෙයක්. ආස්වාදයත් ලෞකික දෙයක්. ආස්වාදයයි ආදීනවයයි ලෞකික ධර්මතා දෙකක්. අපි ආදීනවේ කියන එකයි ආස්වාදයේ කියන එක තැනයි දෙකේම දුක්ඛ සත්‍ය කියන තැන ගෝචර කරගන්න පුළුවන් වුණා. ස්කන්ධය කියන තැන ගෝචර කරගන්න පුළුවන් වුණොත් එයාට ආස්වාදයක් නැහැ ආදීනවයක්. ඒකම එයාට නිස්සරණේ බවටපත් වේ. එතකොට යෝ රූපේ චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදන් රූපේ නිස්සරණං. යම් රූපේ චන්දරාග ප්‍රහාණයක් තියෙනවා නම් චන්දරාග විනයක් තියෙනවා නම් මේක තමයි නිස්සරණේ කියලා කියනවා. දැන් ගැටලුව තියෙනවා මොකද්ද චන්දරාග විනය කියන්නේ චන්දරාග ප්‍රහාණය කියන්නේ. දැන් අද වචනේ විතරක් අර්ථය ගත්තොත් අපිට වෙන්නේ රූපේ තියෙනකොට අපි චන්දරාගය විතරක් දුරු කරනවා කියන පෙළ යන්නේ අන්න ওই වචනේ මත පදනම් කරගෙන. ප්‍රතිපදාව කියන්නේ නැහැනේ. නිස්සරණේ මෙතනදී විග්‍රහ වෙන්නේ නැහැනේ. චන්දරාගය දුරු කරගන්න එක තමයි නිස්සරණේ. ඒකෝට චන්දරාගය දුරු කරගන්න එක නිස්සරණය නම් මාර්ග සත්‍ය කුමක්ද මෙතන? ඒකනේ අපිට ඊළඟට ඇති කරගන්න ඕනේ ප්‍රශ්නේ තමයි නිස්සරණය කියන එක චන්දරාග ප්‍රහාණය නම් චන්දරාග ප්‍රහාණය සඳහා යා යුතු මාර්ගය මොකද්ද? ඒ මාර්ගය තමයි මාර්ග සත්‍ය. ඒකයි nettippකරණේ චතුරාර්ය සත්‍යයට මේක බෙදලා විග්‍රහ කරන්නේ. ඒකම දැක්වෙනවා අට කතාවේදී යම් ඒ වෙලාවේදී සම්මාදිට්ඨිය ආදී යම් ප්‍රයෝගයක් තියෙනවනම් මේ ප්‍රයෝගේ මාර්ග සත්‍යයි. උපායෝ චානත්තිච මග්ග සත්‍යං උපායයි ආනත්තියයි. ඒ කියන්නේ මේ චන්දරාග ප්‍රහාණය සඳහා පනෝපු යම් උපායක් තියෙනවා නම් ආනත්තියක් තියෙනවා නම් ඒ ටික මාර්ග සත්‍යයට අයිතියි. දැන් ඔය මාර්ග සත්‍ය කතා නොකර අපි කියනවා නම් නිස්සරණය කියන තැනමයි මාර්ගයත් කියන එක කියනවනම් අපි චතුරාර්ය සත්‍යයකට බෙදලා නැහැනේ මේක. චන්දරාග දුරු කිරීමම කියන තැන ප්‍රතිපදාව කියනවනම් එතකොට චන්දරාගයේ දුරු වෙන ක්‍රමය මොකක්ද කියන එකයි වැදගත් වෙන්නේ. එතකොට තමයි අපිට සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ. චන්දරාගය දුරු කරගන්න තැනට ප්‍රතිපදාවට යනකොට තමයි සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වුණ වෙන්නේ එතනදී. ඒක නිස්සරණ ප්‍රතිපදාව. නිස්සරණ ප්‍රතිපදාව නැතුව නිස්සරණය කියන දේ කරන්න ගියොත් අපි අල්ලලා තියෙන මේ අන්තිම තැනින් විතර එතෙන්ට යන මග නැහැ අපිට. චන්දරාග ප්‍රහාණ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියන තැනින් ඇල්ලුවොත් එහෙම මේ නිස්සරණය මිසක නිස්සරණ ප්‍රතිපදාව නෙමෙයි. ඒක නිස්සරණය. රාගදේශ මෝහ දුර්භව කියන එක නිස්සරණය. එතකොට එතෙන්ට යන්න තියෙන ප්‍රතිපදාව තමයි සම්මා දිට්ඨිය. දුක පිරිසිඳ දකින්න ඕනේ කියන තැන සම්මා දිට්ඨිය. එතකොට ඔය 3-4කට බැහැලුවා නම් ප්‍රශ්නය විසඳෙනවා. අද වර්තමාන ඔය සමාජයේ තියෙන ප්‍රශ්නය ආස්වාද ආදීනව නිස්සරණ කියන එක චතුරාර්ය සත්‍යයට බැහැලුවා නම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. චතුරාර්ය සත්‍යයට බැහැලුවා නම් මාර්ග සත්‍ය පනවන්න බෑද? මාර්ග සත්‍ය පනවන්න ඕන වෙච්ච ගමන් තමයි යාට දුක්ඛ සත්‍ය පිරිසින් දකින්න තැන පනවන්න වෙන්නේ. හැබැයි දැන් කියන්නේ නිස්සරණේම චන්දරාගය දුරු කරන තැන නැතිනම් රාග විනය, දෝෂ විනය, මෝහ විනය තියෙනවනම් මේක තමයි මග කියලා රාග දේශ මෝහ දුරු වෙන ඕනම දෙයක් කමක් නැහැ. රාග දේශ මෝහ දුරු වෙනවා නම් ඕනම දෙයක් කමක් නැහැ කියලා. ඒ උත්තරේ ගන්න බෑ නිස්සරණේ කියන තැන. ඒකට ප්‍රතිපදාවක් වෙන්නනවා. සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා එතනින් ඒ ටික මේ තේරුම් ගන්න ඊට පස්සේ තව කොච්චරක් තියෙනවද? අදට ඇති වෙයිද තව සාකච්ඡා කරනවා? අදට මේ ටික ප්‍රමාණවත් වෙයි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අර ගොඩක් වෙලාවට ගොඩක් වැඩි වුණාම එකපාර ඊට පස්සේ දරා ගැනීමේ හැකියාවනේ. තේරුම් ගන්න එක දෙයක්, ඒ කියන්නේ සූත්‍රය යම් සූත්‍රයක අපි අර්ථයක් විග්‍රහ කරගන්නකොට ඒ අදාළ බහැලිය යුතු තැන බහලා ගත යුතුයි කියන අර්ථය. කියන්නේ අපි කොහොමද ගලපන්නේ කියන එක. ස්කන්ධයන් ගැන આવොත් පූර්ණ වශයෙන් ඉක්මනට ගලප ගන්න අපිට
නිර්ණායක ටික තියෙනවා ගලපන්න සම්පූර්ණ අභිධර්මයේ මේ කොටස තුළ ස්කන්ධ විග්‍රහය තියෙන අපිට මේ කතා කරන්නේ මේ ටික. ඒතකොට චතුරාර්ය සත්‍ය ගැන මේ තැන්වල විග්‍රහ වෙනවා. අපි එහෙනම් මෙතනින් බහැලිය යුතුයි. මෙතෙන්ට බුදුරජාණන් වහන්සේ මෙතන මේ විදිහට දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ විග්‍රහයේදී මේක බෙදෙන්න ඕනේ මේ විදිහට කියලා. කියන්නේ මේ කාරණා ටික ඔබ වහන්සේලා ධාරණය කරගන්නවා වගේම අපි මේ අර්ථය මතු කරගත්තේ මොන ක්‍රමවේදයටද කියන එක භාවිත කරන්න. තේරුම් ගන්න. එතකොට ඔබ වහන්සේලාටම පුළුවන් යම් සූත්‍රයක් බලනකොට ඒ සූත්‍රේ බහලන්නේ ඒ ධර්ම කාරණා වලට. නැත්තම් අපි වේගෙන් සූත්‍රේ කියෝගෙන යනවනේ. එතකොට වේගෙන් සූත්‍රේ කියෝගෙන යනකොට අපිට අර ලොකු දැනුමක් අතහැරෙනවා. ඒ වුණාට අපිට ඒ පුංචි සතරපද සූත්‍රයක් වෙන්න පුළුවන්. හැබැයි මේ සූත්‍රයේ කොහොමද මේ විස්තර වෙන්නේ මොකක් ගැනද විස්තර කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ කොහොමද මේ ටිකට බෙදලා බලනකොට දැන් අපි දන්නවා ගලපන්න ඕනේ තැන් ටික ඔක්කොම. එතකොට අපිට එක සූත්‍රයේ සමහර විට විස්තර කරන්න පුළුවන් දවස් ගාණක් විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විස්තර කරනකොට ඒකෙන් වෙන්නේ අපිට ප්‍රතිපදාව තවදුරටත් මේ සූත්‍රය තුල හොඳට පැහැදිලි වෙන එක. ඒ නිසා මේ ගලපන ක්‍රමවේදය මොකක්ද කියන එක හරිම වැදගත් දෙයක්. ඒ ගැන හොඳ අවධානයකින් ඉන්න අපි සූත්‍රයක් කියාගෙන යනකොට මේ ඒ තැන් ගලපනෝනේ. අහවල් තැනින් මෙහෙම විස්තර කරන්න පුළුවන්. මේ තැනින් මෙහෙම විස්තර කරන්න පුළුවන් කියලා. ඒ ගලපන ක්‍රමවේදය මොකක්ද?